සුබ දිනයක් දරුවන්ට. ඔන්න අපි හමු වුණා පළවෙනි පාඩමේ. මම පළමුවෙන් කියන්නම් ඔයාලට අද පාඩමේ අපි ආරම්භ. ඔයාලා දන්නවා හැදින්වීම ඔයාලා දරුවන් අපි අද කතා කරනවා කියලා කිව්වේ 2021 රිවිෂන් පන්තියයි. 2001 රිවිෂන් පන්තියයි. හැබැයි කාලය තියෙන්නේ අපිට ඊටාම කෙටි කාලයක්. තියෙන්නේ මාස 3මාරක් 4ක් වගේ. ඉතින් මාස 3මාරකින් 4කින් අපිට මේ වගේ මේ සිලබස් එකක් ඉවර කරන්න පුළුවන් වෙයිද? හොඳයි, ඒකට මම හොඳ ඔයාලට හොඳ ගැළපෙන ශීඝ්‍රගාමී කිටි ක්‍රමයක් කියනවා. උත්සාහවන්තයා ජය ගන්නවා. ඒ නිසා උත්සාහය තමයි මෙතන හරිම වැදගත් වෙන්නේ. මම ඔයාලට කියන්නම් මම පන්තිය කරන ආකාරය. ඔයාලට අද මේ දර්ශන ලැබෙන්නේ princeton.lk. ඒ වගේම අද අපි කතා කරන නිබන්ධනය වන්නේ ප්‍රධාන නිබන්ධනය වන්නේ මෙන්න මේ නිබන්ධනයයි. නිබන්ධනය පේනවද? පේන්නේ තමයි මට ඉන්නේ. පේනවනේ? ජීවීන්ගේ පරිණාමය සහ ජෛව විවිධත්වය කියන දුගණිය. පේනවනේ? ඇත්තටම පළවෙනි ඒකකය කියන්නේ ඊටා කුඩා ඒකකයක්. ඒකට මම ප්‍රශ්න පමණක් ඔයාලට කතා කරලා ඉවර කරන කොටසක්. මේ තියෙන්නේ ඔයාලගේ සිලබස් එකේ සම්පත් පොත. මේ සම්පත් පොත භාවිතයෙන් පළවෙනි ඒකකය හොඳට කියවා ගන්න. ඊට පස්සේ ඒකට මම දෙන ප්‍රශ්න ටිකට උත්තර ලියවම හොඳට ඕමයි. ඒක හැඳින්වීම. බාලජි හැඳින්වීම. දෙවන ඒකකයේ ජීවයේ රසායනික හා ශෛලීය පදනම. මේ දෙවන ඒකකය ප්‍රභා සංශ්ලේෂණය, ශ්වසනය, එන්සයිම, සෛල චක්‍රය ඔය වගේ දේවල් අඩංගුයි. අපි ඒක සම්පූර්ණ විවගත රචනාව සමග බහුවර්ණ වලින් අවසන් කරන එකක්. ඊළඟට අපි මේ අද කතා කරන්න හදන තුන්වෙනි ඒකකය. මේ තුන්වෙනි ඒකකය තමයි පදනම් ඒකකයක් වන්නේ. ඒ කියන්නේ ජීව විද්‍යාව සිලබස් එකේ ඕනම ඒකකයකට මේ තුන්වෙනි ඒකකයෙන් ඉඳලා ඉස්සලා පයින්න පුළුවන්. අපිටත් ඕන එහෙම ඒකකයක් තමයි. මොකද උදාහරණ වශයෙන් වර්ගීකරණ වගුවක්, නාමකරණයක්, සියලුම සතුන් ගැන විස්තරයක්, සියලුම ශාක ගැන විස්තරයක්, ඇල්ගා ගැන විස්තරයක්, ඒ වගේම දිලීර ගැන විස්තරයක්, මේ හැම එකක්ම තියෙනවා. අපිට ඕන ඒකකයකට යන්න පුළුවන් ඒකකයක් නිසා මම තෝරගත්තා තුන්වෙනි ඒකකයේ විස්තරය අද ඔයාලට ඉදිරිපත් කරන්න. අපි තුන්වෙනි ඒකකයේ කතා කරද්දී අමතක කරන්න එපා අපි රිවිෂන් ක්ලාස් එක කරන්නේ ඔයාලගේ මහන්සිය හරි වැදගත් වෙනවා. අපිට වමනා කරන සියලුම ආම්පන්න ටික තාක්ෂණික උපකරණ ටික මාගාව තියෙනවා. වමනා කරන සියලුම ඉන්ටර්නෙට් එකේ ඉඳලා සියලුම අපට අවශ්‍ය කරන සම්පත් පොතේ ඉඳලා සිලබස් එකේ ඉඳලා
ඒ වගේම අපට උපකාර වෙනවා මම උපකාර කරගන්නවා helping biology කියලා අපේ ප්‍රධාන මාතෘකාවට අනුබද්ධ වෙන වෙන ටියුට්ස් ක්‍රම දෙකක්. මේ ටියුට්ස් ක්‍රම දෙකෙන් ඔයාලට සම්පත් පොතේ තියෙන කරුණු තහවුරු කරමින් තවදුරටත් අපට ඉදිරියට යන්න පුළුවන් වගු හදා ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි ගිය සතියේ කතා කරද්දී මේ හැඳින්වීමේ කලාව ඔයාලට ඉතාමත් මොහොත ජාවයක් මම ලබා දෙනවා කියන. මම කුප්පියක් දානවා කියලා කිව්වා. ඒ කුප්පියට හරියන්න වමනා කරන දේවල් තමයි මම මේ ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඒ සමගම අද නිබන්ධනයක් ඔයාලට ලබා දී තිබෙනවා. ඒ නිබන්ධනය ඔයාලා princeton.lk වෙබ්අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඒක අද නැතුවට කමක් නැහැ. ලබන සතියේදී ඒ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න. ඒකේ තියෙන බහුවර්ණ, දීර්ඝගත රචනා මම මේවට පොඩ්ඩක් ඔයාලා දර්ශනය කරනවා. එහෙමනම් ඔයාලට මේ පන්තියට සහභාගී වෙද්දී ඔයාලා සපයාගෙන ඉන්න ඕන මොනවද? ඔයාලා සපයාගෙන ඉන්න ඕන කරුණු තමයි දේවල් තමයි ගේන්න ඕන සම්පත් පොත. මම හිතනවා ඔයාලා කාගාවත් මේ සම්පත් පොත තියෙනවා කියලා දැනටම. දෙවන අංකය තමයි ඔයාලට නෝට්ස් ගන්න පොළ ටිකක්. තුන්වෙනි අංකය වෙන කිසිම දෙයක් එපා. ඔයාලා අරන් ඉන්න උත්සාහය. ඊටු හරිය මම කියන්නම්. මම කියන විදිහට වැඩ කරන්න එක ඒකකයක්. මම කියන විදිහට තුන්වෙනි ඒකකය කරලා බලන්න. හරියට ඊටු ටික කරන්න. සාමාන්‍ය විදිහට පාඩම් කරන්න. කට පාඩම් කරන්න ඉතාලම සල්පයක් තියෙනවා. හොඳ ඒකක් වගේ එකකට යනවනම් කට පාඩමක් පොඩ්ඩක් කරන්න වෙයි. එහෙම නැත්නම් සාමාන්‍ය ක්‍රමයට ඉන්න පුළුවන්. කොහොමවත් රිසල්ට්ස් ගන්න හැටි. ඒකක් ගන්න ඕන නම් ඔයාලගේ මහන්සියෙන් තමයි ගන්න ඕන පොඩ්ඩක් පාඩම් කරන්න. මේ අතරතුරේ තව සති දෙකක් විතර පහ වුණාට පස්සේ අපිට සතියකට පන්ති දෙකක් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කැමති තියරි අඩු ඒකකයක් මගින් ඉල්ලන්න පුළුවන්. ඒ ඉල්ලුවාම මම මේ තියරි සමග එවැනි එකකයක් ආය කරනවා. ඔයාලා ඒක කතා කරලා මා සමග මොකද සම්මුතියකට ඇවිල්ලා ඉක්මනට කරගන්න. ඔයාලට මම ජය ප්‍රාර්ථනා කරනවා. ඔයාලා සියලු දෙනාට මම ප්‍රාර්ථනාවක් ගෙනෙනවා. ප්‍රථම වෙලාවෙදිම සෑම කෙනෙකුටම මේක කියන්නේ ඔයාටම ගහනක් දෙන්න. අපි එනම් වැඩේට වහිමු. අපි අලුමින් සම්පත් පොත පොඩ්ඩක් බලමු. මේ සම්පත් පොතේ 10 වන පිටුවට ගියොත් මෙන්න තියෙනවා හඳුන්වා දීම. ඒක ඔයාලා කියව ගන්න. අපි සම්පත් පොතේ 15 වෙනි පිටුවට ගියොත් ඔන්න තියෙනවා ජීවයේ රසායනික හා සෛලීය පදනම. මේකේ තියෙන ඒවා ඔයාලා දන්න ඇති දැනටමත් මම නිකන් සාරාංශ වශයෙන් කියන්නම්කෝ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල, එන්සයිම, සෛල චක්‍රය, ශ්වසනය, ප්‍රභා සංශ්ලේෂණය, ශක්තිය අවශ්‍යතා. හරිම ලේසි. ඒ එක එකක් කරද්දී මට පුළුවන් අදාළ වගු බැගින් හදාගෙන යන්න. එහෙමනම් ඒක තියලා අපි තුන්වෙනි එකේ දිහා බලමු. මෙන්න තුන්වෙනි එකගේ පිටු අංක 84.
පිටු අංක 84 අංක 84 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය. දැන් මේ ඒකකය හිමින්ට අපි මගේ වග්ගතු කිරීමට භාජනය කරන්න යනවා. ඔයාලට මේ සඳහා මෙන්න ඔයාලට දීලා තියෙන ඇප්ස් ටික මෙන්න ඔයාලට ලියන්න දීලා තියෙන ඇප්ස් ටික දැන් සේරම කරන්න. ඔයාලගේ නිබන්ධනය පෙන්වන්න මෙන්න නිබන්ධනය. මේ නිබන්ධනයේ තියෙන බහුවර්ණ කීපයක්. නිබන්ධනය හරිය නේද? ඒ වගේම ඒ බහුවර්ණ වලට පස්සේ මොකද ව්‍යුහගත රචනාවක් තියෙනවා. ඉතාල වැදගත්. දෙවෙනි එකකින් ඊළඟට ආදර්ශ ප්‍රශ්නෝත්තරයක් තියෙනවා. රචනා සාක විභාජක මතක විභාජක අග්‍රස්ථය විභාජක දිවිජ කඳක සාකවල දීටික වර්ධනය දෙවන රචනාවේ තියෙනවා මයිටොකොන්ඩ්‍රියම කෘත්‍ය ඊට ශෛලයක මයිටොකොන්ඩ්‍රියා වලින් පිට සිදුවන ප්‍රතික්‍රියා තුන්වෙනි ප්‍රශ්නයේදී එන්සයිම ගැන එන්සයිමය ශීඝ්‍රතාවයට උෂ්ණත්වය බලපාන ආකාරයේ පරීක්ෂණ හතරවෙනි අංකය ශ්වසන පුෂ්ඨයක් කියන්නේ මොකක්ද? ඒකේ පවතින ලක්ෂණ මොනවද? සත්ව ලෝකයේ සමාජිකයන්ගේ ශ්වසන පුෂ්ඨ විවිධ ඒවා තියෙන්නේ ඇයි? එහෙම තියෙන්නේ මොනවද? වාතනීය වීම, වායු මාර්ග, ශෛලීය ශ්වසනය ආදී විස්තර කරන්න. මේ නිබන්ධනය අද නැතුවට කමක් නැහැ. අපි ඊළඟ සතියේදී ඔයාලගේ අතේ තිබුණාම ඇති. ඒක princeton.lk ඔයාලගේ වෙබ් අඩවිය කරගෙන ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ලියාපදිංචි කියනවා මෙලේ. ඕකේද? හරිද? ජීවීන්ගේ පරිණාමය සහ ජෛව විවිධත්වය ගැන දැන් අපි කතා කරමු. හරි නේද? කුඩා මේ මිස්ටේක් එකක් වෙලා තියෙනවා මෙතන. ඒක හදන්නම්. හරි නේද? සම්පත්පුති පළමුවෙන් තියෙන්නේ පෘථිවිය මත ජීවයේ සම්භවය. ඉස්සරලා පෘථිවියේ ඉස්සර කාලේ තිබුණු තත්ත්වය. මේ පෘථිවියේ උපත සිදු වුණේ අවුරුදු බිලියන 4.6කට කලින් ආදී වශයෙන් කියනවා. ජෛව විවිධත්වයේ පරිණාමය ගැන ඉගාවට තියෙනවා. කොහොමද මේ ජීවය නොමැති පෘථිවියට ජීවය ලැබුණේ? ඒකට වාද තියෙනවා. ඒ වාද වලට කෙලින්ම විභාග ප්‍රශ්නයක් උට ඉන්නේ නැහැ. නමුත් රසායනික පරිණාම වාදය කියලා එක්තරා ගොඩනැගූ වාදයක් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. මෙහිදී ඊටාම වැදගත් පියවර කීපයක් දීලා තියෙනවා.
ප්‍රාක්ෂයිලයේ නැමැති ඊටාත්ම ප්‍රාථමික අවස්ථාවේ සෛලයක් බිහිවීම පිළිබඳව. අන්න ඒක විභාගයට එන්න පුළුවන් කරුණක් වශයෙන්. අපි නැවතත් අපේ නිබන්ධනයට ගියොත් එහෙම නැත්නම් අපේ මේ chart එක හදන ප්‍රධාන ප්‍රෝග්‍රෑම් එකට ගියොත් මේ තියෙන ජීවයේ නොමැති පෘථිවියට ජීවයේ ලැබුණේ රසායනික පරිණාමයෙන් කියන එක පිළිගන්නවා. තව වාද තියෙනවා. නමුත් මේක තමයි අද අපේ සිලබස් එකේ තියෙන්නේ. අකාබනික අණු වලින් කාබනික අණු හැදුණා. බහු අවයවික තැදෙමින් මහා කාබනික අණු හැදුණා. පටලයකින් වට වෙලා ප්‍රාක්ෂයිල හැදුණා. න්‍යෂ්ටික අම්ල සෑම ප්‍රතිවලිත හැකියාව ලබා ගන්න සෛල හැදුණා. මේ වාදයේ ඉදිරිපත් කළේ ඔයාලට ඔය පේන්න ඉන්න ඔෆරින් කියන විද්‍යාඥයා. එයා සමග ඔය අනිත් පැත්තේ ඉන්නේ ඊට වඩා කුඩා රූපයකින් පේන්නේ හැල්ඩි. මේ දෙන්න තමයි මේ වාදයේ පුරෝගාමී. මේ වාදේ හරි අපූර්ව වාදයක් වුණා. තාමත් මේ වාදේ බොරු කරන්නත් බැරුව ගියා. නමුත් තවත් කියනවා. අපි මේ ගැන කතා කරන්න helping biology 3E මේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් බලමු. අපිට පොත ගන්න ටිකක් මේකෙන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ චක්‍රවාටය Milky Way galaxy. මේ තියෙන එක පැත්තකින් බලපුවම පේන හැටි. අපේ සෞර ග්‍රහමණ්ඩලය චක්‍රවාටයේ තියෙන කුඩා අභිඥාන මහලුකුයි තමයි. පෘථිවියට ප්‍රථමයෙන් ජීවේ ලැබුණ වෙන විශ්වයේ තැනකින් කියන එක විස්තර කරපු විද්‍යාඥයා තමයි මේ ෆ්‍රෙඩ් හොයිල්. මහාචාර්ය ෆ්‍රෙඩ් හොයිල්. එයා කියපු මේ වාදයට ශ්‍රී ලංකාවෙන් රුහුල් දුන්නු විද්‍යාඥයා තමයි මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ. අදට ජීවත් වෙනවා. මේ ළඟදී අර අරලගංගිල අර ඔය උල්කාපාතයක කොටස් ටෙස්ට් කරන්න ලංකාවට ආවා. එයා ඉන්නේ පිටතට ජීවත් වෙන, තවත් ජීවත් වෙන මොකද විද්‍යාඥයෙක් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ලබා දුන්න විද්‍යාඥයෙක්. නමුත් එයා නෙමෙයි රසායනික පරිණාම වාදයේ ඉදිරිපත් කළේ. මෙන්න මේ දෙන්න. මේ ඉන්නේ ඔවරින් සමග ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්. රසායනික පරිණාම වාදය ඇත්තයි කියලා බලන්න ප්‍රායෝගිකව කටයුතු කරපු මේ විද්‍යාඥයා මහාචාර්ය ශ්‍රී පොන්නම්බේ. ශ්‍රී ලංකාවට ඉතාමත්ම ගෞරවනීය තත්ත්වයක් ලබා දුන් විද්‍යාඥයෙක්. ඇමරිකානුව කලින් පාෂාණ කොටස් ගෙනාවු වෙලාවේ පෘථිවියට ඒකේ ජීවින් ඉන්නවද කියලා ටෙස්ට් කරලා බලන්න පත් කරපු විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානිය. අද අපාතරනේ අපි ආව සමරන්න මේ ඉන්නේ අනේ ඉතින් ජීවේ නොතිබුණු කාලයක පෘථිවියට ජීවය ටික ලැබුණේ කොහොමද? පෘථිවිය ඉස්සර කාලේ තිබුණ හැටි පේනවා. උල්කාපාත වැටුණු හැටි, පෘථිවියේ නොයෙකුත් වායුන් පිට වුණ හැටි, ගිනි කඳු ඒ වගේම නොයෙකුත් දේවල් පිටුණු හැටි, වායුන් පිට වුණ හැටි, විශේෂයෙන්ම පෘථිවියේ තිබුණු ජලය වාෂ්ප වශයෙන් තිබුණා. මීතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන් ඒවා ප්‍රතික්‍රියා කරලා අන්තිමේට ජීවය සම්භාව්‍ය වුණා. ජීවේ නැති කාලයක ජීවේ ලැබුණට කියනවා ජීවේ සම්භාව්‍ය වුණා කියලා. රසායනික ප්‍රතික්‍රියා මගින් මෙදී රසායනික ප්‍රතික්‍රියා මගින් අවසානයේදී ජීවේ ලැබුණා. මේ අකාබනික සංයෝග මගින් කාබනික සංයෝග ලැබීම පිළිබඳව අපට කියා දුන්න විද්‍යාඥයෝ දෙන්න තමයි ජුරි සහ මිලර් 1953 දී. මෙන්න මේ ඇටෝම හැදුවා යාළුවා. හදලා පෘථිවියේ ඉස්සර තත්ත්වය මෙතන දුන්නා. මීතේන් යෙදුවා, ඇමෝනියා යෙදුවා, මෙතන ස්පාර්ක් එකක් දුන්නා. මෙතන ජල වාෂ්ප ලැබුණා. ප්‍රතික්‍රියා කරනවා නම් කරන්න ඇරලා
යටින් ඒ ටික එකතු කරලා ටෙස්ට් කරා. බලපුවම අකාබනික ද්‍රව්‍ය මගින් කාබනික ද්‍රව්‍ය හැදුණා. ඇමයිනෝ අම්ල හැදුණා. රසායනික පරිණාමවාදයට ලොකු රුකුලක් මේකෙන් හම්බුනා. මේ දෙන්නේ උපකරණ මොන වුණත් ජීවි බිහිවුණා. ප්‍රාග් සෛලයෙන් පස්සේ ප්‍රාග්නාශක සෛල ඇදිලා ඒකෙන් ශුන්‍යශක සෛල හැදුණා. ඊට පස්සේ මේ ජීවයේ ටික පරිණාමය වූ හැටි මිනිස්සු කියන්න පටන් ගත්තා. ඒකට වාද කීපයක් තියෙනවා. දැන් ඉතින් අපි මේ කතා කරපු දැනට අය පෘථිවියේ තියෙනවා හොයාගන්න අපේ සිලබස් එකේ තියෙනවා පෘථිවි භූ ඉතිහාසය. පෘථිවි භූ ඉතිහාසයේ කල්ප එහෙම නැත්නම් ඉයොන්ස් කියලා කියනවා. ඒ වගේම යුග ඉරාස් කියලා කියනවා. මෙන්න මේවා වෙන් කරලා තියෙනවා. මේක අපිට බලන්න පුළුවන් සම්පත් පොතක ගිහිල්ලා මේකේ ඔයාලා කියවන්න මම යන්තම් පෙන්නන්නේ ශූන්‍යස්තු කියලා තුනා මේකේ හේඩියන් නියෝනය, ආගියන් නියෝනය, ප්‍රෝටෝසොයික් නියෝනය, පේලියෝසොයික් නියෝනය. යුගය. දැන් ඉතින් යුග තුනකට බෙදලා තියෙනවා. දැන් ඔන්න විස්තර තියෙනවා. මම දැන් ඔයාලට පොඩි වැඩක් දෙන්න යන්න. මොකක්ද මේ වැඩේ? ආය අපි හිතපු දැනට යමුකෝ. මේ පෘථිවියේ තියෙන පෘථිවිය පහු කරපු එක කාලයක් වන පැනසොයික් ඒක බෙදලා තියෙනවා යුග තුනකට. පේලියෝසොයික්, මිසොසොයික්, සීනොසොයික් කියලා. ඔයාලට සාමාන්‍යයෙන් බහුවර්ණයක් එනවා මෙතන. මේ බහුවර්ණයට උත්තර දෙන්න පුළුවන් මේ ගැන පොඩි අධ්‍යයනයකින් ලොකු අධ්‍යයනයක් ඕනේ. බය වෙන්න එපා. දැන් ඔයාලට තියෙන්නේ ඔයාලගේ පොත තියෙනවනේ දැන් සටහන් පොත නැත්නම් කොලයක් තියෙනවනේ. කොලේ දාගන්න මේකේ නම. මොකද්ද නම? පෘථිවි භූ ඉතිහාසය. හරිද? පෘථිවි භූ ඉතිහාසය. දාන්න 3B. වගු හැම එකකම නමක් තියෙනවා. ඒ 3 කියලා දාලා තියෙන්නේ ඒක කියනවා. B කියලා දාලා තියෙන එකේ දෙවෙනි වගුව කියන්නයි. පළවෙනි වගුව ඒක තව පොඩ්ඩක් හදලා කියන්න. දැන් ඔයාලා දැන් ඕනේ ඉතින් ඒ ටානින්ද දිහාට ඉන්න වෙලාවක ඔය පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙලාව වගේ වෙලාවක ඔය සම්පත් පොත බලන්න. සම්පත් පොත බලලා වැදගත් වෙනවයි කියලා හිතන මේ පේලියෝසොයික්, මිසොසොයික්, සීනොසොයික් යුගවල ප්‍රධාන සිද්ධි මොනවද? ප්‍රධාන සිද්ධි ජීවය හටගත්තද, ප්‍රාග්නාස්තිකය හටගත්තද, ශුන්‍යස්තිකය හටගත්තද, ප්‍රවාසංශේෂිකය හටගත්තද, ආවුදු බීජක හටගත්තද, ක්ෂීරපායින් හටගත්තද වැනි ප්‍රධාන කරුණු තියෙනවනේ. සනාල කොටස් හටගත්තද? මෙන්න මේවා ටික උතන හිමීට සටහන් කරලා වගුවක් අතර. එතකොට මම ලබන සතියේ පන්තියට ආපු ගමන් මේ වගුව සම්පූර්ණ කරලා දෙන්න. ඔයාලට වැඩක් තියෙනවා. නිකන් ඉන්න බෑ. වැඩ කරොත් ප්‍රතිඵල තියෙනවා. ඔයාලා දන්නවා මේ මාස 3මාර 4 තමයි ඔයාලගේ ජීවිතයේ ඉතුරු හරිය තීරණය කරන්නේ. ටිකක් මහන්සියලා වැඩ කරුවට පාඩු නෑ. අවුරුදු 50 60ක් සඳහානේ වැඩ කරන්නේ. ඒ හොඳයි අපි එතන යන් මේක ලියාගත්තනේ පෘථිවි භූ ඉතිහාසය 3B. හේඩියන්, ආගියන්, ප්‍රෝටෝසොයික්, පැනසොයික්. යුග පේලියෝසොයික්, මිසොසොයික්, සීනොසොයික්. පේලියෝසොයික්, මිසොසොයික්, සීනොසොයික් පොඩි සංසන්දනයක් කරලා කරුණු 4-5ක බෙදියා ගන්න. ලබන සතිය අපි හරිය වැඩ බලමු. එහෙනම් ඔන්න මෙතනින් ගියාවි මේ දින ඇත්තටම යුගයන් තේරම විග්‍රහය. නමුත් සිලබස් එකේ මේක නෑ. සීරම ඒ නිසා මම මේක මගහරිනවා. දැන් ඉතින් පෘථිවි ජීවේ බිහි වුණානේ. බිහි වුණාට පස්සේ මේ බිහි වුණු ජීවය ටික ටික වෙනස් වෙනවා.
හටගත්තු ප්‍රථම ජීවය වගේ නෙමෙයි අද ජීවය හරි වෙනස්. ප්‍රථමයෙන්ම මිනිස්සු හිටියේ නෑ. දැන් ඉන්නේ. මොකද දන්නේ උනේ. උනේ ඉතින් මේ වෙනස් වුණා. ඒකට ජීව විද්‍යාත්මකව කියනවා ජෛව පරිණාමය කියලා. මේ ජෛව පරිණාමයේ උනේ කොහොමද කියන්න වාද කළා මිනිස්සු. වාද කරන්නේ මොකටද? වාද කරන්නේ හරියට දන්නේ නැති හින්දා. ඒ කියන්නේ වාද දෙයම සත්‍යද? අපෝ නෑ. දන්නේ නැති හින්දා වාද කරනවා. ඒ යුගයෙන් යුගයට ඉතින් සමහර වාද පිළිගන්නවා. හොඳ වාදයක් ඇති තිබුණු වාදේ ඉතින් නැතිලා යනවා. පරිණාමයේ පිළිබඳව වාද තියෙනවා 3ක්. මතක ඇති. එක වාදයක් තමයි ළමක් ඉදිරිපත් කරේ. දෙවෙනි වාදය කියන්න පුළුවන්. චාල්ස් ඩාර්වින්. තුන්වෙනි වාදය කියන්න පුළුවන්. ඩාර්වින්ගේ වාදයට කියනවනේ ස්වභාවික වර්ණවාදය කියලා. ස්වභාවික වර්ණවාදය ටිකක් මොඩ් කෙරුවා. හොඳ නැති කැලිය අයින් කරලා හොඳ කැලිය ටිකක් දාලා හැදුවා නූතන ඩාර්වින් වාදය කියලා. මෙන්න මේ වාද තුන ගැන දැන් අපි පොඩ්ඩක් දැනගන්න ඕන. කෙලින්ම ප්‍රශ්නයක්. ඔක රචනාමය ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. අපි මේ සඳහා නැවතත් උපයෝගී කරගමු. අපි කතා කරගෙන හිටපු helping biology මේන ළමක් එයාගේ වාදයේ ප්‍රධාන කොටස් දෙකක් තිබුණා. එකක් තමයි වහරහ අවහර නියමය. දෙවෙනි එක තමයි පරිචය ලක්ෂණ සම්ප්‍රේෂණ. වහරහ අවහර කියන්නේ ව්‍යවහාර කිරුවොත් වැඩියෙන් වර්ධනය වෙනවා. ව්‍යවහාර නොකිරුවොත් අඩුවෙන් වර්ධනය වෙනවා. නැතිලත් යයි. දැන් ඔයාලගේ තියෙන උණ්ඩුක පුච්චේ ඉස්සර හොඳ ලොකුවට තිබිලා තියෙනවා. දැන් ඉතින් අනේ වැඩක් ගන්න තු තිබිලා පරම්පරාවට නැති වෙලා ගිහිල්ලා අන්තිමේට දැන් පුච්ච වෙලා ගිහිල්ලා නේ. උණ්ඩුක පුච්චේ කියලා කියනවා. ළමා කිව්වා මෙසේ ලබාගත් අලුත් ලක්ෂණ පරිචය ලක්ෂණ සම්ප්‍රේෂණය වෙනවා පරම්පරාවෙන් පරම්පරාවට. ඉස්සර හිටියලු එළුවා වගේ සතෙක් දලුකල කණ්ඩ ඉතින් බෙල්ල දික් කෙරුවා පරම්පරාවෙන් පරම්පරාවට වැඩියෙන් වැඩ කරපු බෙල්ල දික් කියලා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙලා ගිරාෆ් හැදුණා. හැබැයි ඉතින් අද නම් ඔය ළමක් වාදය අපේ සිලබස් එකේ තිබුණාට ඒක ගැන ලොකු විස්තරයක් ඉන්නෙත් නැහැ. ඒක ආත් පිළිගන්නෙත් නැහැ. ඉතින් ඒනොට පිළිගන්න පුළුවන්. වහරහනි අවහරණීය මේ ඇත්තනේ. දැන් ඔයාලගේ බලන්න ඔයාලගේ අද්දකින් වැඩ කරන අත දකුණු අත ලොකුයි. වම් අත කුඩයි. හැබැයි වමත්කාරයෙක් ඉන්නව නම් සොත්තියෙක් මම වගේ වම් අත ලොකු. හැබැයි පරිචය ලක්ෂණ සම්ප්‍රේෂණය කියන ඔය අලුතෙන් ලබාගත්තු ලක්ෂණයේ පරම්පරාවෙන් පරම්පරාවට යනවා කියන එක පිළිගන්නේ නැහැ. මොකද ඒක පිළිගන්න නම් ඒ ක්‍රමයේ කියන්න ඕනේ. එහෙම කියන්න බැරුව ගියා. අනතුරුව ඩාවින් කියන විද්‍යාඥයා ඉදිරිපත් කළ වොලස් කියන විද්‍යාඥයා සමග එකතු වෙලා ස්වභාවික වර්ණවාදය. හරි අපූර්ව වාදයක් වුණා මේක. හරිම අපූර්ව වාදයක්. ඒ වාදය කොයිතරම් වැදගත්ද කියනවනම් ලෝකේ හැම විද්‍යාඥයෙක්ම පහේ මේක පිළිගත්තා. මේ මං කියපෝ තියෙන්නේ ඔන්න ඩාවින් වාදය. මේ තියෙන්නේ. තවදුරටත් අපි ඩාවින් වාදයේ සාරාංශයක් බැලුවොත් මේ ඩාවින් වොලස් පළවෙනි පොත. ඩාවින් කතා කරපු දේවල් ඩාවින් ගියා ගලාපගොස් දූපත් කියලා දූපත් වලට මහා විශාල ඉබ්බෝ අඩි 7-8ක් විස්කම්බේ තියෙන ඉබ්බෝ වෙන කොහෙවත් නැතුව මේ පරිසරයේ එක තැනක විතරක් මේ වගේ ලොකු ඉබ්බෝ ඉන්නේ ඇයි?
මේ වගේ හොටවල් විවිධ හොටවල් තියෙන්නේ ඇයි? මෙයා සංචාරය කරද්දී මේ වගේ දේවල් දැකලා අනික පාෂාණ ධාතු විද්‍යාවෙන් ලබාගත් නොයෙකුත් සාධක විභාග කරමින් තමයි මේ ස්වභාවික වර්ණවාදී ඉදිරිපත් කළේ. අපිට පිළිගන්න සිද්ධ වුණා ඒක. ඔය ළමකවාදී මම කියපු ටික ඔන්න තියෙනවා. පාන මුකුත් කරන්න එපා බලන්න ඉන්න. ඩාවින් හවලස් වාදයේ උපකල්පන දෙකක් තියෙනවා. ඕක තමයි අපි විභාගයට අහන්නේ. ඊටාම ප්‍රධාන උපකල්පන දෙකක් ඩාවින් විසින් ලබා ගත්තා. මොනවද? ප්‍රවේණික විවිධත්වය. ඒ කියන්නේ යම්කිසි අනේක ඉන්න ජීවීන් අතර ප්‍රවේදිකව වෙනස්කම් තියෙනවා. ඒව පිටටත් පේනවා. බාහිර රූපාකාරයේ වෙනස්කම් ලෙස. අනික ජීවීන් අධික ජනනය වෙනවා. එක ජීවියෙක් විසින් තවත් ජීවීන් ලක්ෂ කෝටි ගණනක් හදනවා. හැබැයි ජීවත් වෙන්න බැරි එක වෙනම වැඩක්. තරගයකට අහු වෙලා හුඟක් බැටලා යන්නේ. මේ උපකල්පන දෙක මත එයාලට මේ දකින්න ලැබුණු පෘථිවිය මත සිද්ධ වෙන දේවල් මත එයාලා අධි ජනනය, ප්‍රභේදනය, තරගය හා ස්වභාවික වර්ණය කියලා වාදයක් දුන්නා. මේක කවුරුත් පිළිගත්තා. අධි ජනනය කියන්නේ මහ විශාල තොගයක් දරුවෝ හට ගන්නවා. ඔයාලගේ අයියෝ කොහෙද? අපි අම්මලා තාත්තලාට ඉන්නේ මම විතරයි කියන්නේ. ඒ වුණාට ඉස්සර 10 12 හිටියා. අනික පිරිමේක හදන ශුක්‍රාණු සංඛ්‍යාව බලන්න එකපාරකට. පිරිමේක ශුක්‍රාණු හදනවා කෝටි ගණනක්. මිලියන ගණනක් හදනවා. ওই මිලියන ගණන් ළමයි එහෙම හැදුනොත් මයින් අහය හැදෙන්නේ නැත්තේ ඇයි කියලා. හැදෙන්නේ නැත්තේ ඉතින් ඒක තමයි තරංගය. ඒක තමයි ස්වභාවික වර්ණය. ඒක තමයි පරිසරයට පිටයි ජීවත් වෙලා ඉතුරු වෙනවා. ඉතුරු කියන්නේ නැති වෙන. පරම්පරාවෙන් පරම්පරාවට මෙහෙම වෙද්දි ජීවීන් ටික ටික වෙනස් වෙනවා. නමුත් මේ වාදී පිළිගන්නේ නැහැ. ඇයි? ඒක යාට කියන්න බැරුව කියන්නේ යාලට කියන්න බැරුව කියන්නේ මේ කොහොමද මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වෙන්නේ කියලා. පස්සේ කාලෙක මේක හොයාගත්තා. ඒ හින්දා ඒ අදහස් දාලා නූතන ඩාවින් වාදී කියලා එකක් හැදුවා. ඩාවින් වාදයට අමතරව මෙන්ඩලීය ප්‍රවේණිය, මෙන්ඩල් තමයි ප්‍රවේණි විද්‍යාවේ පියා. ගහන ප්‍රවේණිය පියා කවුද? ගහන ප්‍රවේණිය අපිට හඳුන්වා දුන්නේ කවුද? හාඩි වයින්බර්ග් සිලබස් එකේ තියෙනවා. මෙන්න මේවා එකතු කරලා ඩාවින් වාදය අදට වමනා විදියට හැදුවා. පරිණාම වාදය ගැන මම කතා කරන්න මෙච්චරයි. මතක තියාගන්න ස්වභාවික වර්ණ වාදයේවත් ඩාවින් හා වොලස් වාදයේවත් මම ওই පීඩෙස හඳුන්වා තිබෙන වාදය අනිවාර්යෙන් රචනාවකට පවා අහන්න පුළුවන්. දැන් ඉතින් ඔයාලා මොකද කරන්නේ? දැන් ඔයාලා දන්නවනේ ඔයාලගේ අතේ තියෙනවා දැන් මේ නෝට් එක. කොතන තියෙන්නේ? ඇයි සම්පත් පොතේ තියෙන්නේ? දැන් ඉතින් මේ වගේ සාරාංශ ඔබ ගොඩනගාගෙන යන්නකෝ හම්බෙන වෙලාවට අපි වගුවකට යමු. දැන් එක වගුවක් ඉවර කරේ. ඒ වගේ තව වගුවකට තව පොඩ්ඩක් යමු. ඊගාවට මේ සම්පත් පොතේ තුන්වෙනි එකකේ තියෙන වර්ගීකරණය. ඇත්තටම මේ වර්ගීකරණ මාතෘකාව යටතේ වර්ගීකරණය, නාමකරණය, ඒ වගේම හඳුනා ගැනීම කියන මාතෘකා තුනක් තියෙනවා. අපි බලමුන් වර්ගීකරණය ගැන කතා කරමු. වර්ගීකරණය කියන්නේ මොකද්ද? සමාන ලක්ෂණ සලකා බලමින් ජීවීන් කණ්ඩායම් කිරීම. ජීවීන් කණ්ඩායම් කරන්න පුළුවන් ඉස්සර ඉඳලා කෘතිම වර්ගීකරණයක් ඉස්සර. ඒ කියන්නේ පරිණාමික අදහසක් නැහැ ජීවීන් අතර. වර්ග කළා ඉතින් ওই බාහිර ලක්ෂණ දෙකක් අරගෙන ලීසියට කෙටියට ඒක අද ගණන් ගන්නෑ. පස්සේ කාලෙක ඩාවින්ගේ පරිණාමවාදී ඉස්මතු වුණාට පස්සේ මේ පරිණාමික සම්බන්ධතා ඉස්මතු වනසේ වර්ගීකරණ කරන්න පටන් ගත්තා. එහෙම එකකට කියනවා ස්වභාවික වර්ගීකරණයක් කියලා. එහෙමනම් ස්වභාවික වර්ගීකරණයක තියෙන ලක්ෂණ හා ස්වභාවික වර්ගීකරණයක තියෙන වාසි මොනවද ඔයාලා දැනගන්නත් ඕන විභාගයටත් එක්ක. එතකොට
පොඩි සටහනක් දාගන්න පුළුවන් ওই පැත්තක ඉන්නේ ඔන්න ප්‍රශ්නේ එන තැන. හරිනේ? මම මේ ටික කියනවා හරියට. බලන්න. මේ ටික දැනගෙන ගියොත් උත්තර පත්‍රයේ බලන එක්කිනා තමයි කොටු වෙන්නේ. ඔයා එහෙම නෙමෙයි. මතක තියාගන්න. වර්ගීකරණ ඉතිහාසයක් මේකේ දීලා තියෙනවා. මේවා කටපාඩම් කරන්න ඕනේ. ඉස්සර කාලේ කරපු වර්ගීකරණ කුටිමයි. ප්‍රථමයෙන් වර්ගීකරණය කරපු තැනත්තා තමයි විද්‍යාත්මක වර්ගීකරණයකට අතහිත දුන්න ප්‍රථම තැනත්තා තමයි ඇරිස්ටෝටල්. ක්‍රිස්තු පූර්ව 200 ගණන්වල. පස්සේ කැරල්ස් ලීනියස් එයා වර්ගීකරණය වගේම දීපද නාමකරණ ඉදිරිපත් කළා. එයා සාකහ සත්ව රාජධානි දෙකක් හැඳින්වුවා. පස්සේ ටික මේ වර්ගීකරණය සංකීර්ණ වෙනවා. ඒ වර්ගීකරණය කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙන එකක් නේ. වර්ගීකරණය යනු හුදෙක් ඒ යුගවලදී තිබෙන සත්‍ය කරුණු වල විග්‍රහයක් පමණයි. අලුත් කරුණු සොයා ගන්නා විට වර්ගීකරණයද අනිවාර්යෙන් වෙනස් වී යුතුයි. දන්නවා ඇතිනේ. ඒ හින්දා වෙනස් වෙලා ගිහිල්ලා හේකල් වගේ කෙනෙක් වර්ගීකරණ කළා. ඊට පස්සේ අන්තිමේටම පරණ සිලබස් එකේ අපි ජීව විද්‍යාව පරණ සිලබස් එකේ තිබුණේ විටේක වර්ගීකරණය, රාජධානි පහේ වර්ගීකරණය. නමුත් අද අපේ නිව් සිලබස් එකේ තියෙන්නේ කාල් බූසේ කියන විද්‍යාඥයා ප්‍රමුඛ වෙලා හදපු අධිරාජධානි 3 ඉවත් රාජධානි 6 වර්ගීකරණය. මෙන්න මේ ටිකක් බලා ගන්න. කටපාඩම් කරන්න එපා. මේක ඔයාලට ගන්න වමනා නිසා මම යොදා ගන්නවා මේ helping biology දෙවන නිබන්ධනය. මේ ඉන්නේ ඇරිස්ටෝටල්. එයාගේ පොතක් කොහොමද ඉස්සර පොතක හැටි බලන්න පිටගත. එයා ඒ කාලේ ක්‍රිස්තු පූර්ව ගණන්වල මුද්‍රවාහිනී පද්ධතියක් හදලා ලිනියස් වර්ගීකරණයේ තියා වගේම නාමකරණයේ එයා පොත මේ දීපද නාමකරණ ඉදිරිපත් කරපු කැරලොස් ලිනියස් 1607 සිට 1778 දක්වා ජීවත් වුණා. අපි අවශ්‍යතාවයට අපිට හරිම වැදගත් වන කරුණක් තියෙනවා මෙතනදී. මොකද්ද? වර්තමාන වර්ගීකරණ පද්ධතිය අනිවාර්යෙන් ස්වභාවික වෙන්න ඕන. පරිණාමික தත්ත්වයන් එහි තියෙනවා. වර්තමාන වර්ගීකරණ පද්ධතිය හා එහි පදනම. මේක මම ගත්තේ සම්පත් පොතෙන් ඉස්සරහ පොතෙන් ගත්තේ. මෙන්න මේ ටික කටපාඩම් කෙරුවට පාඩු නැහැ. කටපාඩම් කෙරුවට පාඩු නැහැ. මම කියන එක හොඳට තේරුම් අරගෙන වැඩ කරන්න. කටපාඩම් කරන්න ඕනේ නැහැ නිකන් කිව්වම මතක හිටිනවා. හරි හොඳ කරුණෝදයක් මේකේ තියෙන්නේ. මේ වර්තමාන වර්ගීකරණ පද්ධතිය පාදක වෙලා තියෙන අනුපජීවී විද්‍යාව. DNA වල බස්මානු පිළිවෙල, මයිටොකොන්ඩ්‍රියා වල හා හර්කලා වල බස්මානු පිළිවෙල, රයිබෝසෝම වල RNA වල බස්මානු පිළිවෙල, සුලභ ප්‍රෝටීන් වල ඇමයිනෝ අම්ල අණු පිළිවෙල, ශෛලිය සංඝටක අණු විභවය, මෙන්න මේ වගේ කරුණු සමග පරිණාමික සම්බන්ධකම් මේකේ මේක පාඩම් කරගන්න. මේක එහෙමම ලියන් දෙනවා විභවගත රචනාවල. මම හිතන්නේ මේක ගිය අවුරුද්ද වෙන්න ඕනේ. ගිය අවුරුද්දේ කෙලින්ම මෙටිරියල්. අපි තවදුරටත් ඉදිරියට යමු. මේ අනුසාරයෙන් දැනගන්න ඕන ඔයාලා මේක. මොකද්ද? සියලුම ජීවීන් වර්ගීකරණය කරද්දී මට්ටම් කීපයක් තියෙනවා. මේ මට්ටම් වල උඩම මට්ටම අධිරාජධානිය කියලා දැන් අලුතෙන් නම් කරලා තියෙනවා. පරණ වර්ගීකරණ වල අධිරාජධානියක් තිබුණේ නැහැ. ඒක ආපු එක අපුඩ්ඩෙන් මම කියන්න. අධිරාජධානිය කියන්නේ ඩෝමේ. පාඩම් කරන්නම වෙනවා. මග අරින්නම බෑ. එහෙම ඒවා තියෙන ඕන විශේෂ. රාජධානිය, කින්ඩම්, ෆයිලම්, වංශය,
ක්ලාස් වර්ගය, ඕඩර් ගෝත්‍රය, ෆැමිලි කුලය, ජීනස් ගණය, ස්පීෂීස් විශේෂ. මෙන්න මේ කරුණු ටික අනුක්‍රමිකව පාඩම් කරන්න. මේ අනුක්‍රමණය වාර්ගීකරණ මට්ටම් නියෝජනය කරන අනුක්‍රමණය. තවදුරටත් කියනවා නම් විශේෂයක් ගත්තහම හෝමෝ සාපියන්ස් නූතන මිනිසා. නූතන මිනිහයි පරණ මිනිහයි අර මිනිහයි මේ මිනිහයි සේරම ඉන්නවා ගානේ. ඒ මිනිස්සු විතරක් නෙමෙයි කුලේරාම තව කට්ටිය ඉන්නවා. මේ සේරමත් ඉන්නවා තව කට්ටිය ඉන්නවා. මේ සේරම ඔහොම ගිහිල්ලා අන්තිමේට සතුන් කියන જાතිය සේරම ඉන්නවා මෙන්න මේ රාජධානියක් ගත්තා. සියලුම ජීවීන් ඉන්න ඩොමේන් එකක් එවත් නැති රාජධානියක් ගත්තාම එතකොට ඔයාලට හොඳට පැහැදිලි ඇති මේක තහවුරු කරන්න කියලා තියෙනවා. ඉහළට යද්දී මේ අනුක්‍රමණයේ ඉහළට යද්දී ජීවි සංඛ්‍යාව පොදු වෙන්නේ. ජීවි සංඛ්‍යාව වැඩි වෙනවා. මෙතන ඉන්නේ මිනිස්සු විතරනේ. මෙතන මිනිස්සුයි පරණ මිනිස්සුයි අලුත් මිනිස්සුයි ඉස්සර මිනිස්සුයි ඉරේලම ඉන්නවා. මෙතන මිනිස්සු විතරක් නෙමෙයි තව අඳුරවරුන් ඉන්නවා. ඒක මිනිස්සුයි සේරම ඔහම ඇවිල්ලා මෙහාට එද්දි මුළු පෘථිවියේම ඉන්න ජීවින්නේ. ඔය වගේම මෙන්න මේ ඉතාලිය බලන්න. මොනවද ඇත්තේ පහළට? මට්ටම පහළට යද්දි විශේෂයක් පැත්තට එද්දි මොකද්ද වෙන්නේ? පොදු ලක්ෂණ වැඩි වෙන්නේ. උදාහරණයක් ගන්න. මෙතන ඉන්නේ නූතන මිනිස්සු විතරයි. නූතන මිනිස්සු හැම එකම එක වගේ. මෙතන ගත්තාම වංශ ගණනාවක් තියෙනෝනේ. නිඩාඩියා කියයි, ආත්‍රපෝඩා කියයි, කෝඩේටා කියයි. එතකොට පොදු ලක්ෂණ හුඟක් වෙනස්නේ. එහෙනම් පහළට එද්දී විශේෂයේ පැත්තට එද්දී පොදු ලක්ෂණ වැඩි වෙනවා. ඉහළට යද්දී ඒවට අධි රාජධානිය පැත්තට යද්දී ක්‍රමානුකූලව ජීවීන් සංඛ්‍යාව වැඩි වෙනවා. මේකත් පාඩමේ මම හිතනවා දැනටත් ඔයාලගේ තියෙනවා. අනතුරුව චැටල්ස් ලිනියස් විසින් ඉදිරිපත් කරපු දීපද නාමකරණය. ඔයාලා මේවා ඕන තරම් අහලා තියෙන නිසා මම ඉතා විශාල විස්තරයක් කරන්නේ නැහැ. ඕනම දෙයක් ඕනම ජීවියෙක් වචන දෙකකින් හඳුන්වන්න පුළුවන් කියලා මෙයා තමයි හොයාගත්තේ. ඉදිරිපත් කළේ. හරි සරල ක්‍රමයක් ඉදිරිපත් කළා. මේ ඉස්සරලා ශාකයක් හඳුන්වන්න ගියොත් වචන 10ක් 12ක් තියෙනවා. කොහොමද මතක තියෙන්නේ? සතෙක් හඳුන්වන්න ගියොත් වචන 10ක් 12ක් 15ක් තියෙනවා. මෙයා තමයි කාර්ලොස් ලිනියස්. මෙයාගේ මේ ඉදිරිපත් කරපු ක්‍රමය ඉතාමත්ම සරලයි. ඒ වගේම විද්‍යාත්මකයි. සරල හා විද්‍යාත්මක බැවින් දැනට අවුරුදු 375කට වැඩි මේක ඉදිරිපත් කරලා තාමත් කාටවත් මේක අල්ලන්න බැරුව ගියා. තව කාටවත් ඊට වඩා හොඳ ක්‍රමයක් මේ ජීවීන් නම් කරන්න ඉදිරිපත් කරන්න බැරුව ගියා. ජීවීන් විශේෂ දෙකකට එකම නම නැහැ. මේකේ වචන දෙකෙන් පළවෙනි නාමයට කියන්නේ ඝන නාමය, දෙවන නාමයට කියන්නේ සුළු නාමය. මේ ඝන නාමයේ සුළු නාමයේ දෙකම එකතු වෙලා හැදෙන්නේ විශේෂ නාමය. ඒවත් විද්‍යාත්මක නාමය. නාමය කියන්නේ සාමාන්‍යයෙන් රෝම් ලතින් පුරුවක් තියෙන වචනය. Homo sapiens, Homo sapiens. ඔය අච්චු ගහනවා නම් එහෙම ඇලාකුළු වලින් අච්චු ගහන්න ඕන. අපි හෑන්ඩ් රයිටින් වලින් එහෙම කරනවා නම් යටින් ඉරක් ගහන්න ඕන. මේ නම යටින් නැත්තම් පොතක් කියවද අඳුරන්න බෑනේ. ඒ වගේම ගණන නාමයේ පළවෙනි අකුර පමණ ඉංග්‍රීසි කැපිටල් අකුරක් වෙන්න ඕන. අන්තිමේට ඉතින් 9 අන්තිමේට ඔය උතන් තියෙන කොකස් නිස්රේනා කියලා පොල් එල් කියලා දාලා තියෙන්නේ ලීනියස්. ඒක හඳුන්වා දුන්න විද්‍යාඥයන්. ආදිවාසී මේක දැනගන්න ඕන මේක බහු වර්ණයක්. මේකෙන් බහු වර්ණයක් ඉන්න හැමදාම වෙනව නෙමෙයි ඉන්න ඉඩ තියෙනවා. සුචි භාවිතය ඒක හඳුනා ගැනීමේ දෙව්දුම් යතුරක්. ඊගාවට වර්ගීකරණය. මම මේ දැන් කතා කරන්න යන වර්ගීකරණය කවුරුත් ඉගෙනගෙන තියෙන වර්ගීකරණය. මේ වර්ගීකරණය උසේ විසින් ඉදිරිපත් කරපු අධිරාජධානි තුනේ වර්ගීකරණය. දැන් ඔන්න පොත අරගෙන 3A වගුව හිමීන්ට නිර්මාණය කර ගන්න ඕන. දැන් ලියන්න එපා හැබැයි. බලාගෙන ඉන්නවා ඉතින්.
නූතන විද්‍යාඥයාගේ DNA RNA ආදී ප්‍රවේණික කටයුතු පරිණාමික කටයුතු අධ්‍යයනය කරලා හිතුණ අයලට හොයාගන්න පුළුවන් වුණ අයලට මේ ආදි අතීත පූර්වජ ජීවියා පරිණාමයේ වෙලා තියෙන ප්‍රධාන පත දෙකකින් මේ පත දෙකෙන් එක පතයක් ආය දෙකට බෙදලා ආරම්භක අවස්ථාවේම තව කණ්ඩායම් දෙකක් හැදෙනවා. මේ නිසා පැරණි වර්ගීකරණවලදී මෙහෙම තිබුණේ නැති නිසා පැරණි වර්ගීකරණවලදී මේ විදිහට තිබුණේ නැති නිසා වර්ගීකරණය වෙනස් කරන්න සිද්ධ වුණා. පැරණි වර්ගීකරණයේදී කොහොමද තිබුණේ? පැරණි වර්ගීකරණයේ තිබුණ විදිහ මේ DNA දීපල නාමකරණයේ අවස්ථාවක් Dipterocarpus silencus කියලා කියන්නේ මේ තියෙන ගණනාමය මේ තියෙන විශේෂ නාමය Dipterocarpus silencus කියන්නේ මොකද්ද? හොරනේ හොර අපි ශ්‍රී ලංකාවේ ජීවත් වන තේ වනාන්තරවල ප්‍රමුඛ ශාකයක් නිරුව ශාකයක් මේ තියෙන Solanum tuberosum අර්ථක Solanum melangenum වම්මුටි එකම ගණයේ විශේෂ දෙකක්. එල් කියන්නේ ලිනස්. හරිනේ? Coccus niger පොල්. Escherichia coli අපේ මේ බඩ ඇතුලේ ඉන්න මේ බඩවැලේ ඉන්න බැක්ටීරියා කෝටි ප්‍රකෝටි ගණනක්. දෙවනි පාර ලියද්දී ගණනාමය කිටි කරලා වොන්න ඊ අකුර විතරක් ලියලා ටිකක් දාලා කෝලි කියලා ලියන්න පුළුවන්. මේක ගණනාමයයි මේක විශේෂ නාමයයි මේක සුළු නාමයයි. මේ දෙකම විශේෂ නාමයයි. ඒවත් විද්‍යාත්මක නාමයයි. අපිට දෙවෙනි යතුරක් හදන හැටි මම කියන්නේ නැහැ. ඒක ගැටලුවකදී මම සාකච්ඡා කරත්නම්. ත්‍රිනියස් තමයි බලමු රාජධානි දෙකකට වර්ග ශාක හා සතුන් කියන. පස්සේ තවදුරටත් හේකල් විසින් රාජධානි තුනක් නම් කළා. ශාකය සතුන්ෙහිදී වෙනම ප්‍රතිස්ථාපන කටපාඩම් කරන්න ඕනේ අහලා තිබුණොත් ඇති. ඊට පස්සේ මේ ප්‍රතිස්ථාපනගේ ප්‍රාග්නස්ටික සුනස්ටික කියලා කණ්ඩායම් දෙකක් හොයාගත්ත අනිශ්චය දියුණුව සමග. ඉතින් වර්ගීකරණය වෙනස් වෙන්නම වුණා. පස්සේ විටක රාජධානි පහේ වර්ගීකරණය ඉදිරිපත් කළා. සතුන් අනිමාලියා ශාක ප්‍රාන්ටේයි දිලීර ඒ කියන්නේ පංගයි ප්‍රතිස්ථාවල ඉන්න ඇල්ගා ඒ වගේම ප්‍රොටෝසෝවා කියන දෙන්න ඇල්ගා ප්‍රොටෝසෝවා මොනරා යටතේ ඉන්නවා ප්‍රාග්නස්ටික සියල්ලව ඒවත් බැක්ටීරියා වගේ කට්ටිය. නමුත් නූතන වර්ගීකරණය ඒක නෙමෙයි. නූතන වර්ගීකරණයේදී ඊට ටිකක් වෙනස් වුණා. වෙනස් වෙලා රාජධානි පහ නෙමෙයි රාජධානි 6ක් දැන් තියෙනවා. ඒක කොහොමද වුනේ? ඔන්න දැන් බලාගන්න එක. අර රාජධානි පහේ වර්ගීකරණ ක්‍රමය ගැලපෙන්නේ නැහැ. මොකද පරිණාමික මෝස්තරේ වෙන්නන්න බෑ. ඒ නිසා මේ රුසියේ කියන විද්‍යාඥයන්ට සිද්ධ වුණා මෙච්චර කල් නොතිබුණු අධිරාජධානි ඩොමේන් කියන සංකල්පය දී කරන්න. ඩොමේන් මෙති අධිරාජධානි තුනක් යනම් කරා. බැක්ටීරියා අධිරාජධානිය, ආර්කියා අධිරාජධානිය, යුකැරියා අධිරාජධානිය. මේ දෙකම ප්‍රාග්නස්ටිකයි. මේක සුන්‍යෂ්ටිකයි. ප්‍රාග්නස්ටික කියන්නේ කුඩා සෛල බවද ඒ වගේම න්‍යෂ්ටියක් පැහැදිලි නැති බවද සංවිධානය වෙලා නැති බවද මේක හොඳට න්‍යෂ්ටිය පේන්න තිබෙන බවද වර්ණ දෙක තිබෙන බවද මේ ප්‍රාග්නස්ටික සෛලවල ඒකක පටලමේ ඉන්ද්‍රියකා නොමැති බවද නමුත් යුකැරියාටාවන්ගේ ඒකක පටලමේ ඉන්ද්‍රියකා තිබෙන බවද තවත් වෙනත් ලක්ෂණද වල දන්න මම මෙතනදී ඒක ගන්නන්න හදනවා නෙමෙයි මේ අසුරු කරගෙන රාජධානි තුනක් අධිරාජධානි තුනක් අසුරු කරගෙන රාජධානි කින්ඩම් 6ක් නිර්මාණය කළා. මෙන්න නූතන වර්ගීකරණය ඔයාලට කටපාඩමේ තියෙන ඕන වර්ගීකරණය. මේක ඉතින් කටපාඩම් කරනවා කියලා ආයාසය දරන්න ඕනේ නිකම්ම කාටා හිටි. බැක්ටීරියාවන් යටතේ රාජධානිය නමුත් බැක්ටීරියාවම තමයි. ආකියා යටතේ රාජධානියත් ආකියා නැත්නම් ආකි බැක්ටීරියාවම තමයි.
සිල් කැරියාගේවත් සුනැස්සිකයන් යටතේ ඉන්න කණ්ඩායම් හතරක්. මේක තමයි ප්‍රොටිස්ටා. මෙතන ඉන්නේ ෆංගයි පිළිර. මෙතන ඉන්නේ සේරම සාකර් ප්ලාන්ටේ. මෙතන ඉන්නේ සේරම සතු අනිවාර්යයි. ඉතින් තවත් අධ්‍යයනය කරලා තවදුරටත් අපි අධ්‍යයනය කරද්දී අපිට හමු වෙනවා මේ එකේ තියෙන වංශ වර්ග ඒවා අධ්‍යයනය කරන්න සිලබස් එකේ තියෙනව නම් විතරයි. නිකන් අධ්‍යයනය කරන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අනිමාලියා වල වංශ තියෙනවා 8ක්. එයාට සිලබස් එකේ තියෙනවා. සිලබස් එකේ තියෙන හින්දා අපි ඒක බලනවා. මෙතින් සිලෙන්ඩරේට Platyhelminthes, Nematoda, Annelida, Mollusca, Arthropoda, Echinodermata, Chordata කියන දැන් ඒවා මතක ඇතුළට. මෙන්න මේ වගුව අනිවාර්යෙන් ඔයාලා දැන් තියාගන්න එපා. ඉඳ තියාගෙන ලබන සතියේදී මේක සම්පූර්ණ කරගෙන තියාගන්න. මම හිතනවා දැනටමත් ඔයාලට මේක පුළුවන්. මම අමුතුවෙන් මේකේ දෙයක් කිව්වා කියලා මම හිතන්නේ නැහැ. තවදුරටත් මේ තියෙන්නේ ගුරුවත් පොතේ තියෙන රිසර්ච් පොතේ තියෙන බැක්ටීරියා අධිරාජධානිය, ආර්කියා අධිරාජධානිය, යුකැරියා අධිරාජධානිය යටතේ තියෙන වගු. මෙන්න මේ වගුවෙන් බහුවර්ණයක් තියෙනවා. මේ සඳහා අද නිබන්ධනයේ බහුවර්ණ දෙකක් මම යොදලා තියෙනවා. බලමු ඒක කරන හැටි කොහොමද කියලා. මේ අධිරාජධානි තුන සංසන්දනය කරන වගුවේ නැති තව කරුණු වගේක් තියෙනවා. ඒවා නිකන් හැංගිලා තියෙන. ඒවා එළියට ගන්න ඕනේ. ඒ එළියට ගන්න 3C වගුව වල ගන්න ඕනේ. තියාගන්න අධිරාජධානි සංසන්දනය. හැබැයි මේක කිලින්ම රිසර්ච් පොතේ තියෙන වගුව එහෙම නෙමෙයි. උදාහරණයක් මම කියන්නම්. ප්‍රාග්ඥාශික සෛල වර්ග දෙකක් මේ දෙක මේ සෛල කුඩයි. සුනස්සික සෛලයක් වුණොත් ඒක ලොකු. ප්‍රාග්ඥාශික සෛලයක සෛලීය සැකිල්ලක් නැහැ. නමුත් සුනස්සික සෛලයක සෛලීය සැකිල්ලක් තියෙනවා. ආදී වශයෙන් පුළුවන් දේවල් වල කරගෙන එන්න ලබන සතිය මම ටික කරා. හරිද එහෙනම්? දැන් ඉතින් ප්‍රොටිස්ටා රාජධානිය ආදී වශයෙන් මට කරන් තියෙන ඉතුරු ටික දැන් මම මෙතනින් මේ කොටස නවත්තලා අපි කරපු ටික ආයෙ වරට මම ඕනනම් මතක් කරලා දෙන්නම්. අපි කරපු ටික මෙන්න රසායනික පරිණාම වාදයේ මෙන්න මේ නැස්තික අම්ල ප්‍රතිවර්ති වීමෙන් සෛල ගොඩ නැගුණා කියන සංකල්පයේ මේ පියවර හතර එහෙම පාඩම් කරගන්න. පේලියෝසොයික්, මිසොසොයික්, සීනොසොයික් වලට වගුවක් හදා ගන්න ලබන සතියේ චෙක් කරනවා. පරිණාම වාද නම් කරන්න දැනගන්න, ඩාවින් වාදය විස්තර කරන්න දැනගන්න, නූතන ඩාවින් වාදයක් අවශ්‍ය ඇයි කියලා දැනගන්න. වර්ගීකරණයේ කෘතිමයි ස්වභාවිකයි දෙකක් තියෙනවා. ස්වභාවික වර්ගීකරණයේ පරිණාමික අදහස් තියෙනවා. වර්ගීකරණ ඉතිහාසය ගැන කියවා ගන්න. කියවා ගන්නවා කියන එකයි කටපාඩම් කරනවා කියන එකයි දෙකක් විදිහට දන්න නැතයි හිතන්න. මේක පාඩම් කරගන්න. නූතන වර්ගීකරණ පද්ධතියේ පදනම මේකයි. මේක අනිවාර්යෙන් විභාග රචනාවක් කරනවා. මේ තියෙන්නේ ටැක්සෝන අනුක්‍රමණය. ටැක්සෝන අනුක්‍රමණය අනුක්‍රමණය කියන්නේ අනුක්‍රමිකව පාඩම් කරනවා. අනුක්‍රමිකව එකකට පස්සේ එකක් හරියට තියෙනවා. සංකල්ප දෙකක් තියෙනවා දෙපැති තල වලින් හරියට ස්ථාවර කරගන්න. දීපද නාමකරණයේ යාත්‍යන්තර සංකේත බහුවර්ණයක් විදිහට ඉඳ තියෙන නිසා එක බලා ගන්න. සුචි භාවිතයට මම ගැටලුවක් ඉදිරිපත් කරනවා ඊට. මෙන්න මේ වර්ගීකරණයේ නූතන වර්ගීකරණයේ රුසි වර්ගීකරණයේ වගුරු අධිරාජධානි තුනේ වර්ගීකරණය නැත්නම් රාජධානි 6 වර්ගීකරණය මෙන්න මේ ප්‍රමාණයට දැක්කා.
දැන් ඉතින් අපි පැයක් කතා කරලා තියෙනවා. ඔයාලගේ ප්‍රශ්න අහන්න පුළුවන්. තේරෙන්නේ නැති යමක් තියෙනවා නම් අහන්න පුළුවන්. මම හිතන්නේ නෑ මේ තුන්වෙනි එකකය අපි සේරම කරන්න බෑ. ඒක සේරම 10ක් තියෙනවා දන්නවනේ. ඔයාලා නොකරපු මයික්‍රෝබයොලොජි තියෙන්න පුළුවන්. එතකොට මගෙන් දැනටමත් ඉල්ලලා තියෙනවා ළමයි සමහර අය 4 වෙනි එකකේ කරන්න සාදී කියන කොටසේ තියෙනවා කොටස් වර්ගයක් තේරෙන්නේ නැති කියලා. ඒක කරන්න ඕන. ඊගාවට DNA තාක්ෂණය ගැන කතා කරන්න තියෙනවා. ඒක නූතන තාක්ෂණයක්. එතකොට 10 වෙනි එකකේ හරියට බලලා එකකින් ප්‍රශ්නයක් ඊදෝ කියලා බලලා ඒක කරන්න ඕන. එතකොට සමහර විට මීඩියාගේ කාලයක් ඒවට යොදන්න දෙන්න පුළුවන්. මොන වුණත් ඔයාලගේ දුර්වල තියරි අඩු ඒකක මොන හරි තියෙනවා නම් මට දන්නවද? මෙතෙන් සිට අපි ඒ ප්‍රශ්න පත්‍රය ගන්න ප්‍රශ්න පත්‍රය මම මේකට නම් කරලා තියෙනවා biology common paper 1 කියලා. මේකේ තියෙනවා බහුවර්ණ, මේකේ තියෙනවා විභවගත රචනාව, මේකේ තියෙනවා රචනාව. අපි මේ කරන්නේ ස්පීඩ් රිවිෂන් එකක්. ස්පීඩ් නම් ස්පීඩ්. මේකෙන් ඔයාලා කල්පනා කරලා කාලය උපරිම වශයෙන් වැදගත් ලෙස යොදා ගන්න වග බලා ගන්න ඕනේ. මම ඉතින් පෙනී ඉඳලා ඔයාලට කතා කරන්න වැඩි වගේ අදහසක් නැහැ. මොකද ඉතින් මගේ මූණ බලවල නිකන් ඉඳලා වැඩක් නැහැ. ඔයාලගේ වැඩේ නිකෙන්න ඕන. ඒ හින්දා ඉතින් අපි වැඩ කරමු. පළවෙනි බහුවර්ණය ගන්න. පැරණි සහ ඉතා දිට්ටු පරිණාමිකව සම්බන්ධ යුගලය කවරක්ද? පැරණි සහ ඉතා දිට්ටු පරිණාමිකව සම්බන්ධ යුගලය කවරක්ද? බැක්ටීරියා යුකැරියෝටා, බැක්ටීරියා ආර්කියා, හරිතැල්ගා ප්ලාන්ටේ, යුකැරියෝටා ආර්කියා ඩිජීරා අනිමා. දැන් මේ ප්‍රශ්නේ කරද්දී අනිවාර්යෙන් ඔයාලා දන්නවා මේක තුන්වෙනි එකකින් ලැබිලා තියෙනවා. ඊගාවට අනිවාර්යෙන් ඔයාලා දන්නවා මේක ලැබිලා තියෙන්නේ ප්‍රාග්නස්තික, සුනස්තික, එහෙම නැත්නම් ප්‍රධාන අධිරාජධානි තුනේ. ඒක අපි ගාව තියෙනවා. වගු හදපු එකේ ප්‍රයෝජනෙ මෙතනයි තියෙන්නේ. කලබල වෙන්න එපා. ඔයාලා මතක ඇති ගිය සතියේ මම කරපු ප්‍රශ්න පත්‍ර කරපු හැටි මට මතක ඇති. ප්‍රශ්න පත්‍ර කරද්දී ප්‍රශ්න පත්‍රයේ තියෙන කොටස් බහුවර්ණ වල තියෙන වැදගත්කම වලට මතකයි. බහුවර්ණ ඉතාමත්ම වැදගත් කියලා කිව්වා. ලකුණු 50ක් හම්බ වෙනවා කියලා කිව්වා ආදී වශයෙන්. ඔයාලට මතකද බහුවර්ණ වලට මම කියපු මේ ප්‍රශ්න? ප්‍රශ්න කීයද? 50යි, පැය 2යි, ලකුණු 150යි. එක බහුවර්ණයකට මිනිත්තු 2.4යි. ප්‍රශ්නයකට ලකුණු 1යි. ගන්න ලකුණු වලින් 50ක්ම හම්බ වෙන්න බහුවර්ණ වලට. ඉතින් අපි කොච්චර හොඳට බහුවර්ණ කරන්න ඕනද? ඔයාලා දන්නවා. ආයෙත් යමු
අපේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ බැක්ටීරියා ඉකරියෝටා තියෙන මේ දෙක තියෙන්නේම අධිරාජධානි දෙකක් ලෙස. මෙතන තියෙන දෙක තියෙන්නේ බැක්ටීරියා ආකියා අධිරාජධානි දෙකක් ලෙස. හරිතල්ගා ඉන්නේ වෙන පැත්තක. ටිකක් ඈතයි ටිකක්. පරිණාමික සරල තත්ත්වයෙන් ඈතයි. ප්‍රාන්ටිත් ඈතයි. ඉකරියෝටා ආකියා කියන්නේ අධිරාජධානි දෙකක්. එතකොට දැන් අධිරාජධානි අතර ගනුදෙනුව තියෙනවා උත්තර 1 2 7. පසන උත්තරේ දිලීර අනිමාලියා කියන්නේ ටිකක් ඈත කට්ටිය. මේක තවදුරටත් වටහා ගන්න වගුව ගන්න ප්‍රධාන වගුව. මේ තුන් දෙනා අතර ලොකු තරගයක් තියෙනවා. හිතන්න හරිත ඇල්ගා කියන්නේ ක්ලොරොෆිල්. මේකේ හරිත ඇල්ගා ක්ලැමිඩෝමොනාස්, ස්පයිරෝගයිරා ඔය වගේ එයාලා ආධාරයෙන් තමයි ප්ලාන්ටේ එවත් පටක සහිත ශාක ලෝකයේ ශාකීය ජාතිය පරිණාමී වුණේ කියලා හිතන්න. එහෙම හිතන්න. කොහොමද ඇයි එහෙම හිතන්නේ? හරිත ඇල්ගා වලින් තමයි පරිණාමයේ ආදී අවස්ථාවලදී ශාකීය ජාතිය ඇති වුණේ කියලා හිතන්න. එහෙම හිතුවේ ඇයි කියලා කියන්න සාධක තියෙනවා. අපි සාධක බලමු. එහෙම හිතන් තියෙන සාධකයක් තමයි හරිත ඇල්ගාවන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක්. ශාකහිවත් ප්ලාන්ට් වලක් තියෙනවා. මොනවද? සංජිත වන්නේ පිෂ්ඨය. සෛලබිත්තියේ සෙලියුලෝස් තියෙනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂකයේ දෙගොල්ලම ප්‍රභා සංශ්ලේෂණයට ක්ලොරොෆිල් A, ක්ලොරොෆිල් B, කැරොටින්, සැන්තොවිල් තිබෙනවා හැර ඒවා සමාන අනුපාත වලින් තියෙනවා. එහෙනම් හරිත ඇල්ගාද ශාකහිවත් ප්ලාන්ටේලද එකම පුරුකක පරිණාමික සමාජිකයි. හරි. එහෙනම් අපේ මේ බහුවර්ණයේ හරිත ඇල්ගා ප්ලාන්ටේ කියන දෙන්න පරිණාමිකව සම්බන්ධ තමයි. හැබැයි අධිරාජධානිය වලට බොහොම ඈතයි. අහලා තියෙන්නේ පැරණි සහ ඉතා කිට්ටු. මෙයාලා පැරණි නෑනේ. ඊට වැඩිය පැරණි නෙමෙයි. ඉස්ලාම පරිණාමික පතේ ඉන්න කට්ටිය අධිරාජධානි තුන. ඒ නිසා මේ උත්තරේ අපට ගැලපෙන්නේ නැහැ. දිලීර අනිමාලියා ගැන බලමු. කොහෙද ඉන්නේ දිලීර අනිමාලියා? මේ දිලීර තියෙන්නේ මෙතන. අනිමාලියා තියෙන්නේ මෙතන. මේ දිලීරයි අනිමාලියයි අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ප්‍රොටිස්ටා ප්ලාන්ටි අතර සම්බන්ධතාවයක් තියෙනවා වගේම දිලීර අනිමාලියා සමග සම්බන්ධයි පරිණාමිකව. හැබැයි ටිකක් ඈතයි. ළඟ කට්ටිය මෙහෙ ඉන්නවා. ඒ නිසා වැඩේ නම් ඇත්ත තමයි. ඇත්ත වුණා කරන්න දෙයක් නැහැ. වැඩි ඈතයි. එහෙමනම් දැන් අපි මෙතනින් අයින් කරමු අංක 3 අංක 5. තරඟයේ තිබෙන්නේ අංක 1 හෝ 2 හෝ 7. 1 බැක්ටීරියා යුකැරියෝටා. 2 බැක්ටීරියා ආකියා. 4 යුකැරියෝටා ආකියා. දැන් ඉතින් මොකද්ද කරන්නේ? කොහොමද මේකට මුහුණ දෙන්නේ? මෙයාව අතරින්ද මෙයාව අතරින් ආයතයන් ප්‍රධාන වගුවට. ඔයාලා දන්නවා මේ පරිණාමික පතය. මේ තියෙන එක පතයක්, මේ තියෙන එක පතයක්, මේ තියෙන එක පතයක්. මේ දෙන්න ප්‍රඥාෂ්ටිකයි. මෙයා සුනිශ්චිතයි.
මේ දෙන්න ගැන සංසන්දනයක් කෙරුවොත් ප්‍රාග්ඥාස්තික ශූන්‍යස්තික සංසන්දනයක්ද වෙන්නේ. මේ දෙන්න සංසන්දනය කෙරුවොත් ප්‍රාග්ඥාස්තික ශූන්‍යස්තික සංසන්දනයක් වෙනවා. මේ දෙන්න සංසන්දනයක් කෙරුවොත් ප්‍රාග්ඥාස්තික දෙන්නේ නේ. මට හිතෙන්නේ මේ දෙන්න සංසන්දනයට වඩා මේ දෙන්න පරිණාමිකව සම්බන්ධයි. ඇයි? ඉස්සලම ප්‍රාග්සෛලය හැදුනා, ඊට පස්සේ ඊටාම සරල වූ ප්‍රාග්ඥාස්තික සෛලයක් තිබුණා. ඊට පස්සේ ශූන්‍යස්තිකව හැදුනේ. එහෙනම් ප්‍රාග්ඥාස්තිකයන්ට ඉස්සරලා පැරණි අවස්ථාව දෙන්නේ පායයි. දැන් මේ පතේ තියෙන දුර බලන්න. මේ දෙන්න අතර තියෙන දුරද මේ දෙන්න අතර තියෙන දුරද අඩු. කල්පනා කරපුවාම ප්‍රාග්ඥාස්තිකය අතර දුර අඩුයි, ප්‍රාග්ඥාස්තිකය ශූන්‍යස්තිකය අතර දුර වැඩි. ආයෙත් ගන්න බහුවරණේ ප්‍රාග්ඥාස්තික ශූන්‍යස්තික ප්‍රාග්ඥාස්තික ශූන්‍යස්තික ප්‍රාග්ඥාස්තික. එහෙනම් දැන් මොකද්ද ඔයාලගේ උත්තරේ වෙන්න ඕන? අනිවාර්යෙන්ම ප්‍රාග්ඥාස්තිකයෝ දෙන්නෙක්ම වෙන්න එපා. පරිණාමික පතේ දිහා බලපුවම එහෙමනම් පැරණි වෙන්නත් ඕන, ඉතා කිට්ටු වෙන්නත් ඕන, උත්තරේ එන්න ඕන මෙන්න මේ අංක දෙක. පිළිගත්තද? පළවන බහුවර්ණයේ උත්තරය අංක 2. දැන් අද ටියුට් එක නැහැ කියලා කනගාටු වෙන්න එපා. කරුණා කරලා princeton.lk ඔයාලා මේ වෙබ්සයිට් එකට යන්න. ඉහිලා ඒක රෙජිස්ටර් වෙන්න, නොමිලේ රෙජිස්ටර් වෙන්න. ඔයාලට අංකයක් ලැබෙයි. ඒ අංකය මට WhatsApp කරන්න. අංකය 0.73 53 91 91. එතකොට මේ වෙබ්සයිට් එකෙන් ඔයාලට භාගත කරගන්න පුළුවන්, නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ නිබන්ධනය. ඊළඟදී මම ආයෙත් තව නිබන්ධනයක් දෙනවා. ඔයාලා ඒ විදිහට කරන්න. අපි ආයෙත් යමු දෙවන බහුවර්ණයට. පොලිමරේස් පිහිටීමේ රටාව අධ්‍යයනයෙන් අධිරාජධානි 3 ගැන මින් කවරක් වැටහීද? දැන් ඉතින් අධිරාජධානි 3 වගුව දන්නේ නැති ළමයෙකුට මේ ප්‍රශ්නෙට අත ගහන්නවත් බෑ. මම ඒකනේ කිව්වේ හැම ප්‍රශ්න පත්‍රයකම බහුවර්ණ 54 එක බහුවර්ණයක් සාමාන්‍යයෙන් එක බහුවර්ණයක් වත් මේ අධිරාජධානි 3 වර්ගීකරණයේ තියෙන අධිරාජධානි 3 වගුවෙන් එනවා. අපි දැන් මේ වගුවට යන්න පොඩ්ඩක් මේක තහවුරු කරගන්න. අපි යමු සම්පත් පොතට යමු. සම්පත් පොතේ අපි යමු පිටු අංකය 97ට යමු. 97 මෙන්න අවශ්‍ය වගු පෙරලා ගන්න. RNA polymerase තියෙන තැන බලා ගන්න පොඩ්ඩක්. මේ තියෙන RNA polymerase බැක්ටීරියාවන්ගේ එක ආකාරයක් තියෙන්නේ. ආඛ්‍යාවන්ගේ ශුන්‍යස්තිකයන්ගේ දෙගොල්ලන්ගෙම තියෙන්නේ බොහෝ ආකාර බැගින්. එතකොට RNA polymerase පිහිටීම කියන කරුණ මත ආඛ්‍යාදි රාජධානියයි යුකැරියා අධිරාජධානියයි දෙක සමානයි. එකම පතේක පරිණාමය වෙලා තියෙනවා. ප්‍රශ්නේ කියමු. RNA polymerase පිහිටීමේ රටාව අධ්‍යයනයෙන් අධිරාජධානි 3 ගැන මින් කවරක් වැටහි? පරිණාමික සම්බන්ධයක් නැත, පරිණාමික එකම පතේක ඇත, පරිණාමික පත දෙකක වෙන වෙනම ඇත, පරිණාමික පත තුනක වෙන වෙනම ඇත, සෑම විටම RNA polymerase වර්ග රාශියක් බෙගින් නැත.
RNA පොලිමරේස් රාශියක් බැගින් නැහැනේ බැක්ටීරියාවට නැහැනේ අංක 5 ප්‍රතික්ෂේපයි. දැන් ඉතින් තරඟේ 1 2 3 4 පරිමාණික සම්බන්ධතාවයක් නැහැලු. ඇයි නැත්තේ? ආගියා සමග යුකැරියෝට අදිගොල්ලන්ටම RNA පොලිමරේස් බොහෝ ආකාරවකින් තියෙනවනේ. පරිණාමික සම්බන්ධයි. ඒ නිසා පළවන ප්‍රතිචාරය ප්‍රතික්ෂේපයි. තරගයේ තිබෙන්නේ 2 3 4 ප්‍රතිචාර අතර පමණයි. දැන් අංක 1 හෝ අංක 5 ප්‍රතිචාර කියුවොත් පරාදයි. බහුවර්ණයේ දෙපාරක් කියුවොත් පරාදයි. නැවත කියවන්න. හැබැයි ප්‍රතිචාර 2ක් හෝ 3ක් පමණයි. right? පරිණාමික එකම පතයක ඇත. දෙවෙනි උත්තරේ. පරිණාමික එකම පතයක තියෙනවා නම් මේ රාජධානි තුනේම එක විදිහක් වෙන්න ඕන. එක විදිහක්ද? නෑ. එහෙනම් අංක 2 ප්‍රතික්ෂේපයි. දැන් තරගයේ තිබෙන්නේ 3 4. ඊට පස්සේ 3යි 4යි අරුණකොට ඉතුරු ප්‍රතිචාර කියවොත් පරාදයි. මොකද බහුවර්ණයේ ලියන්න තියෙන කාලය මිනිත්තු 2.4යි. පරිණාමික පත දෙක වෙන වෙනම ඇත. පත දෙකක වෙන වෙනම ඇත. පරිණාමික පත තුනක වෙන වෙනම ඇත. පරිණාමික පත තුනක තියෙන්නේ කොහොමද දෙකක් එක විදිහක් වෙද්දි? අනික පරිණාමික පතය දෙංවි යන ආකාරය මට මතකයි. දෙපැත්තට බෙදලා එකකින් ආයෙ දෙපැත්තට බෙදෙනවා. එහෙමනම් පරිණාමික පත තුනක වෙන වෙනම තියෙන්නේ කොහොමද? මේ RNA පොලිමරේස් ගැන බලද්දි වෙන මොකුත් බලලා හරියන්නේ නැහැ. RNA පොලිමරේස් ගැන බලද්දි ඒ නිසා හතරවෙනි උත්තරේ වැඩක්ම නැහැ. එහෙනම් දන්නේම නැහැ උත්තරේ. තුන්වෙනි උත්තරේ වෙලා. ඔව් එහෙම තමයි කරන්නේ. උත්තරේ දැනගන්න ඕනේ නැහැ. උත්තරේ හොයන්න. උත්තරේ දැනගන්න නැතුව තමයි උත්තරේ හොයන්න පුළුවන්. ලේසියි. උත්තරේ දැනගත්තොත් ඉතින් අනිත් ඒවා කියවන්න දෙනෝනේ. ඒකට හරි උත්තරය පරිණාමික පද දෙක වෙන වෙනම ඇත්තද කියලා බලන්න. පරිණාමික පද ගැන මට ආසයි බලන්න. මොනවද අධිරාජධානි තුන මේ දෙන්න එක පැත්තක්. එක පරිණාමික පතයක තියෙනවා. අනිත් එක්කිනා එක පැත්තක්. පරිණාමික පත දෙකක වෙන වෙනම ඇත අධිරාජධානි තුන. හරියට හරි. උත්තරය දෙවන බහුවර්ණයේ උත්තරය අංක කීයද බලන්න. අංක 3 නේ. අංක 3. බලකින් හරිම ලස්සනට මේක කරන්න පුළුවන්. ඕන ලකුණු දාගන්න පුළුවන්. වර්ධනය වැරදින හැටි දාගන්න පුළුවන්. පළවෙනි වටේ කරලා ඉවර නම් ඒකෙන් අවුට් උනේවා පැත්තකට දාගන්න පුළුවන්. පැත්තකට දාගෙන දෙවෙනි වටේට යන්න පුළුවන්. ඒවම ඊගාවට කරන්න අද එකපාරටම මේ සියරම වලට පුරුදු වෙන්න අමාරුයි. තුන්වෙනි ප්‍රශ්නෙට යන්න. නූතන වර්ගීකරණයට අධිරාජධානිය නැමැති සංකල්පයේ යෙදීමට සිදු වුණේ මින් කවරක් නිසා? නූතන වර්ගීකරණය අපි මේ දැන් කතා කරපු වර්ගීකරණය මට මතකයි මේ තියෙන්නේ නූතන වර්ගීකරණය. ඔය කින් දාල වශයෙන් මේක ගැනයි ඔය අහන්නේ. හරි ඉතින් මේ මොනවා හින්දාද අධිරාජධානිය නැවති සංකල්පය බිහි කරන්න වුණේ? ආකේ අධිරාජධානිය නම් කරපු නිසා. ආකේ අධිරාජධානිය නම් කළ නිසා අධිරාජධානිය නැවති සංකල්පයේ දීමට සිදු වුණේ නැහැ. අධිරාජධානිය අවශ්‍ය වුණු නිසා ආකියා කියලා නමක් ආවා. මේ බොරුණම් කියන්නේ ඉන්න බං. ආකියා කියන අධිරාජයේ නම් උදානිය නම් කරපු නිසා මේ අධිරාජධානිය නැමැති සංකල්පෙ බිහිුන්නේ. අධිරාජධානියක් කියලා එකක් ඕන වුණු හින්දා ආකියා කියලා නමක් දැම්මා. දැන් එක්ක ඉපදුනා. ඉපදුණු හින්දා නම දැම්මා. නම දාපු හින්දා ඉපදුන්නේ නැහනේ. ආකියාවන්ට අනිකුත් ජීවින්ට වඩා ආන්තික පරිසරවල ජීවත් හරියට හරියා ආකියාවන්ට අනිකුත් ජීවින්ට වඩා ආන්තික කියන්නේ ඉතාමත්ම අන්තිම කියලා හිතමු. නරක පරිසරවල ජීවත් වෙන්න පුළුවන්. ජීව උත්පත්වල පවා. ඉතින්
ආකියාවන්ට ආන්තික පත්වල ජීවත් වෙන්න ඕන හින්දා මොකටද අධිරාජධානිය කියලා මේ එකකට ඕක දැම්මේ? එහෙම එකක් වැඩක් තියෙනවා. ඒක විසීම නැහැ නේ. පදනමක් නැහැ. ඉතින් මේ ආන්තික පත්වල ජීවත් වෙනවා කියලා වෙන නමක් දාන්නත් තිබුණා. ප්‍රතික්ෂේපයි. රාජධානි තුනක් හඳුනාගත හැකි වූ නිසා මන්ද මේක ලොකු වරෝදු කියලා ලෝකෙට කියනවා. අධිරාජධානි මීට ඉස්සරලා තිබුණේ නැහැ. අධිරාජධානි තුනක් නම් කරන්න සිදු වුණා පරිණාමික පතේ හොයාගත්තු හින්දා. අධිරාජධානි තුනක් නම් කරන්න වුණු හින්දා රාජධානි පහ හයක් බවට පත් කරන්න වුණා. රාජධානි හයක් හඳුනාගත හැකි වූ නිසා අධිරාජධානි නම් කරන්න වුණේ නැහැ. අධිරාජධානි නම් කරන්න වුණ නිසා රාජධානි හයක් වුණා. ප්‍රතික්ෂේපයි. නව පරිණාමික පතයක් හෙළිදරව් වූ නිසා හැබැයි ඉතින් RNA DNA ප්‍රෝටීන ඒ වගේ තියෙන භස්මානුපාත මේ දේවල් හොයාගත්තාම ඉතින් නව පරිණාමික පතේ පරිණාමික පතේ මතක තියෙනවද නේ නව පරිණාමික පතේ මේ ඕක හමුණා එතකොට ඉතින් අධිරාජධානි කියන සංකල්පයක් ඕන වෙනවා රාජධානිය වලට උඩින් සයි රාජධානි වලට ඉවකර නම් කරලා තිබුණු රාජධානි වලට වඩා උඩින් වර්ගීකරණේ මොන හරි කොටසක් බෙදන්න ඕන වුණා. දැනට ඉතින් යන්තම් පොඩ්ඩක් ඉතින් මේකට හරියට දාන්නම් කොහොමද? වෙන උත්තරයක් නුදුන්ට ඔක තෝරන්න. ටැක්සෝන අනුක්‍රමණයේ මට්ටම් 8ක් තිබී යුතු නිසා. ටැක්සෝන අනුක්‍රමණයේ මට්ටම් 8ක් තියනවද? ඔව් තියෙනවනේ. ඉතින් අධිරාජධානිය රාජධානිය ආදී රට විශේෂයෙන් කියවන්නේ මේ දැන් කතා කරන්නේ හරි තමයි හරිය. පොඩ්ඩක් හිතවලන්න. ටැක්සෝන අනුක්‍රමණයේ මට්ටම් 8ක් තිබිය යුතු. කවුද මේ 8ක් තියෙන්න ඕන කියලා කිව්වේ? කවුරු හරි කිව්වින්ද ටැක්සෝන අනුක්‍රමණයේ මට්ටම් 8ක් කිව්වද නැත්නම් තිබෙන සාධක මත පරිණාමික සාධක මත මට්ටම් 8ක් නම් කරන්න සිදු වුණා. මට්ටම් 8ක් නම් කරන්න සිදු වුණා. ඔක 9 වෙන්නත් පුළුවන්. ඊළඟ සිලබස් එකේදී 10 වෙන්නත් පුළුවන්. වර්ගීකරණය නිතරම වෙනස් වෙන සුළුයි. ඒ නිසා මට්ටම් 8ක් තියෙන්න ඕන කියලා මහ බොරුවක් නෙමේක. බොරු නම් කියන්න දෙන්න එපා. උත්තරය අංක 7. ලීරිනේ. චූටි ළමයින්ට ඔගේ 7-8 පාරක් කියන්නේ. ඕනනම් මේ ප්‍රෝග්‍රෑම් එක ආයේ YouTube එකට දාන්නම් කරවල බලන්න. ඒවයින් කරලා බලා ගන්න අවශ්‍ය නම්. ආදී සූපය සූපේ කියන්නේ මොකක්ද? සතරේ නෑ සූප් එක. ආදී සූප් එක. මේ ආහාර හදාගන්න ක්‍රමයක්. මේක මොකද්ද? ජීව විද්‍යාවට සම්බන්ධ නෑ. ආහාර විද්‍යාව. නෑ ඉස්සර කාලේ පුදුවේ ජීවී තිබුණේ නෑ කිව්වනේ. ඒ ජීවේ නැති කාලයක කාබනික ද්‍රව්‍ය වගේ කාබනික ද්‍රව්‍ය හැදුනායි කියලා කිව්වනේ ප්‍රතික්‍රියා මගින් මොහොතේදී. ඊට පස්සේ ඒ තිබුණ තත්ත්වය හැටියට දැන් කාබනික ද්‍රව්‍ය ටික බහුව අවයවීකරණය වෙලා ද්‍රාවණයක් හැදුනායි කියලා කියනවා. මේ ද්‍රාවණයට දැම්ම නමක් සුප් එක ආදී සුප් එක. ආදී සූපේ කිව්වේ ඒකයි. ඕකේ තමයි පෝෂණය වෙලා ප්‍රතික්‍රියා වෙලා ටික ජීවි බිහිුනේ කියලායි උපකල්පනය කරන්නේ. ඉතින් මේ ආදී සූපේ ගැන කතා කරපු විද්‍යාඥයෝ ගණනාවක් ඉන්නවා. ඒ අතරින් ඊටාම ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයෙකුත් මේ සම්පත් පොතේ සම්බන්ධ කරලා තියෙනවා. සම්පත් පොතේ නම් කරලා තියෙනවා. සම්පත් පොතේ අපි යමු 15 වන පිටුවට පොඩ්ඩක් ගියොත් ඕක හොයාගන්න පුළුවන් ඕනනම්. ඔන්න පිටුව 15 යම් මට වැරදීමක් වුණා. මේකට අපි යන්න ඕන පරිණාමය හා ජීවිතයේ අධිසූපය. නෑ බලමු පොඩ්ඩක්. අපි යන්න ඕන මේකට පහළව
84 පිටුවට යන්න ඕනේ. 84 පිටුවට යන්න. ඉතින් ඔන්න අනේ මෙතින් ප්‍රාක්ෂයිලේ හැදුණා බිහි වුණා. ටික මේක සිද්ධ වුණු ආකාරයේ ප්‍රාක්ෂයිලේ මොකද්ද මේ තියෙන්නේ? ආදි සූපය. සිලබස් එකේ තියෙනවා එහෙනම් කවුද දන්නේ කියලා. ඉන් ජීවේ බිහිවන්නට ඇතැයි යන මතය හැල්ඩින් විසින් යෝජනා කරන ලදී. උපරිමා හැල්ඩින් විසින් යෝජනා කරපු ජෛව රසායනික පරිණාම වාදයේ ආදී සූපේ විස්තර කළේ උපරිම කියලා මේක තියෙනවා. ඒ චන්ද්‍රා වික්‍රමසිංහ කියන කෙනා මොකද කරන්නේ? ඇයි එයානේ අර ෆ්‍රෙඩ් හොයිල් ගෙනාපු ඇට අවකාශයේ විශ්වයේ කොහින් හරි පාවෙලා ජීවය ආවා කියලා කියපු වාදී පෝෂණය කරපු කෙනා ශ්‍රී ලාංකික විද්‍යාඥයා මහාචාර්යවරයා ශ්‍රී පොන්නම් පෙරුම කියන්නේ ඔපරින් හා හැල්ඩින් විසින් ඉදිරිපත් කරපු රසායනික පරිණාම වාදය පෝෂණය කරපු ප්‍රායෝගිකව පෝෂණය කරපු ශ්‍රී ලාංකික විද්‍යාඥයා ඩාවින් කියන්නේ පරිණාමවාදී කියන්නේ උත්තරය හැල්ඩින් ලීසි බහුවර්ණයක් තත්පර කීපයකින් උත්තරේ දෙන්නේ. ඉතුරු වෙන කාලේ ඊළඟ බහුවර්ණයක යොදා ගන්න. බහුවර්ණ කරන තාක්ෂණය ඊටමත්ම සංකීර්ණයි. අද මම ඒවා ගැන මුකුත් සලකන්න තුන නිකම් බහුවර්ණ ටිකක් කරනවා. නමුත් මේ එක එක රටාවේ තියෙන තාක්ෂණය මම ඔයාලට ටික කියලා දෙන්නම්. පටන් ගත්ත ඉතරනේ. ඒ නිසා සියලුම දේ එකපාරට කරන්න යන්න හොඳ නැහැ. වර්තමානයේ මානවයාට ඇතිවන ප්‍රධානම ගැටලු රෝග හට ගැනීම, ආහාර හිඟකම, ජනගහන වර්ධන වේගය, හරිතාගාර ආචරණය, ඕසෝන ස්තරයේ සිදුරු ඇතිවීම. ඕසෝන ස්තරයේ සිදුරු දැන් නැති වෙලා කියන්නේ කී අවුරුද්දේ ඉඳලා ඕසෝන ස්තරයේ සිදුරු නැති වෙලා කියන්නේ. ඔයාලන් තියෙනවා. ඒ හින්දා මේ උත්තරේ දැන් මම පිළිගන්නේ නැහැ. තරග කරන්න 1 2 3 4. රෝග හට ගැනීමත් ගැටලුවක් නම් තමයි. ආහාර හිඟකම හරිම ගැටලුවක්. ජනගහන වර්ධන වේගයේ එකත් ඉතින් සෑහෙන ප්‍රශ්නයක් තමයි. රෝග හට ගන්න ජනගහන වැඩි වුණාම රෝග හට ගන්නවා තමයි ඉබේට. ආහාරයෙන් කටවල් ගන්න වැඩි වුණාම ආහාරයෙන් තමයි ඇති වෙනවා. වවන්න නැතුව කන්න ගියාම ජනගහන වර්ධන වේගයේ දුප්පතට උඩ ජනගහන වේගය ඇත්තටම වැඩි. වැඩ කරලා ඉතින් වැඩි හොඳ පඩියක් හම්බෙන්නේ නැහැ. ඉතින් විනෝද වෙන ක්‍රම ඇති සිනමා ශාලාව අහලා මේවා මුකුත් කරන විදියක් නේ. ගෙදරට ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් ජොලියක් දාලා යනවා. මෙන්න ඉපදෙනවා. හරිතාගාර ආචරණ කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු වැඩි වෙනවා. එතකොට පෘථිවියට ආපු විකිරණයන් ආපහු ඒ කාබන් ඩයොක්සයිඩ් තත්තු මගින් හරිතාගාර වායුවෙන් මගින් පරාවර්තනය කරලා පෘථිවියටම එවනවා. එතකොට පෘථිවිය උෂ්ණත්වය වැඩි. ඒක නිසා නෙකුත් ආදීනම ඇති. හරිතාගාර ආචරණය ප්‍රශ්නයක් නම් තමයි. ප්‍රශ්න 4ක් තියෙනවා. ලොකු පස්සේ තෝරගන්න එකයි. ආයෙත් මුල ඉඳලා බලන්න. රෝග හට ගන්න එකත් ඉතින් ප්‍රශ්නයක් තමයි. හැබැයි ඉතින් බේරිලා ඉන්න ඕනයි ඉතින් පුළුවන් තරම් මේ දවස්වල කොරෝනා වලින් බේරි ඉන්නේ අපි. ආහාරින්ගකම ඔය ඉතින් තමාට පෝෂණය වෙන ප්‍රමාණය ගන්න ඕන. වැඩි කාල වැඩක් නෑ යනෝනේ අපෝ. ජනගහන වර්ධන වේගය මේකට ඉතින් පාලනය කරගත්තොත් හොඳයි. හැබැයි ඉතින් ජනගහන වර්ධන වේගය පාලනය කරනවා කියන්නේ ඒක අපේ ප්‍රශ්නකුත් නෙමෙයි බලපුවම පෘථිවියේ ප්‍රශ්නයක්. ඒකෙදි මේ ජනගහන වර්ධන වේගයේ තියෙන පෘථිවියකනේ ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තටම. මිනිහට ප්‍රශ්නයක් වෙනවා තමයි. නමුත් පෘථිවියේ ප්‍රශ්නයක්. දැන් කොරෝනා ගන්න.
කොරෝනා රෝගය අපට ලොකු ප්‍රශ්නයක් වගේ අපි කිව්වට මේක පෘථිවියේ ප්‍රශ්නයක්. මේ පෘථිවියේ සමතුලිතතාවය. මේක කොහොම හරි සමතුලිත කරන්න වෙනවා පෘථිවියට. ඒ වගේ ජනගහන වර්ධන වේගය පිළිබඳව කොහොම හිතන්නද? ජනගහනය වැඩි වෙනවා. අඩු කරගන්න පෘථිවිය දැනගන්න. අපි වැඩි කරගන්න බලනවා පෘථිවිය අඩු කරගන්න බලනවා. හැබැයි රෝගහකට ගන්නේ ජනගහනය වැඩි වුණාමයි ආහාර හිඟකමත් ජනගහනය වැඩි වුණාමයි ජනගහන වර්ධන වේගය වැඩි වුණාම ජනගහනය වැඩි වෙනවා. අර්ථාගාර ආචරණය ඇති වෙන්නේ ජනගහනය වැඩි වීමෙන්. එහෙනම් මේ තේරම ඇති වෙන්නේ මොකක් හින්දාද? ජනගහන වර්ධන වේගය. වර්තමාන මානවයාට ඇති වුණු ප්‍රධාන ගැටලුව ඕකෙන් බේරෙනකම ගොඩක් තියෙනවා. ඒ වගේම අපි පස්සේ සිලබස් එකේ පසු අවස්ථාවල සාකච්ඡා කරමු. පස්සන බහුවර්ණයට විරුද්ධ අංක 3. පෘථිවියේ ප්‍රථම ප්‍රවාහ සංශ්ලේෂක ජීවියා වනුයේ. පෘථිවියේ ප්‍රථම ප්‍රවාහ සංශ්ලේෂක ජීවියා වනුයේ. ඇල්ගේද, බැක්ටීරියාද, හරිත ඇල්ගේද, සයනොබැක්ටීරියාද, ප්‍රොටිස්ටාවක්ද? හරිත ඇල්ගේ කියන්නේ ප්‍රොටිස්ටාවෙක්, හරිත ඇල්ගාවේ කියන්නේ සුනැස්ටිකයේ සු. හරිත ඇල්ගේ, රතු ඇල්ගේ කියන්නේ සුනැස්ටික, හරිත ඇල්ගේ කියන්නේ සුනැස්ටික. ප්‍රොටිස්ටා කියන්නේ සුනැස්ටික. බැක්ටීරියා කියන්නේ ප්‍රාග්න්‍යස්ටික, සයනොබැක්ටීරියා කියන්නේ ප්‍රාග්න්‍යස්ටික. මේ දෙන්න ප්‍රාග්න්‍යස්ටික. මේ සේරම සුන්‍යස්ටික. අනික පෘථිවියේ ප්‍රථම ප්‍රවාහ සංශ්ලේෂක ජීවියා කියන ප්‍රවාහ සංශ්ලේෂකෙක් වෙන්න බෑ. මෙතන මේ පස්වෙනි උත්තරේ පොඩි අඩුවක් තියෙනවා වැනි ප්‍රතිස්ථාවක්. වැනි ප්‍රතිස්ථාවට මෙතන එකක් වැඩිලා නෑ. මේක සෝරි. ඒක අපි හදාගමු. අපි දාගමුකෝ ප්‍රතිස්ථාවක වැනි. ඇමොයිබා. එයා ප්‍රවාහ සංශ්ලේෂණය කරන්නේ නැහැ නිසා මේ ලිස්ට් එකෙන් හැලෙනවා. දැන් තරඟයේ තිබෙන්නේ 1/4. පෘථිවියේ ප්‍රථම ප්‍රවාහ සංශ්ලේෂක ජීවියා බැක්ටීරියාවෙක්ද සයනොබැක්ටීරියාවෙක්ද? මේ ගැන කතා කරන්න නම් අපිට ප්‍රධාන වගුවේ ඉඳ වෙනවා. මේ වගුව මතක නැත්තම් මුකුත් කරන්න බෑ. ඒකනේ මහන්සිලා හදන්නේ. එහෙනම් දැන් ඉතින් ඔයාලට මේ බයොලොජි ගැන ලොකු වැඩක් කරන්න නැහැ. මම කියන විදිහට වැඩ ටික කරන්න. වැඩ ටික කරලා මේ තුන්වෙනි ඒකකයෙන් ගොඩ යන්න. මේ තුන්වෙනි ඒකකයේ හුඟක් දන්නවනේ ඔයාලා එදා ඉඳලා ඉගෙනගත්තු එකක් නේ. මම අමුතුවෙන් ඉගෙනුවා නෙවෙයිනේ. මේකෙන් ගොඩ ගියාම ඔයාලට තේරෙයි ඉතුරුවත් ගොඩ යන එක මහ වැදගත් කියලා. ඊට පස්සේ මේ ක්‍රමේ ඔයාලට ඉම්ප්‍රූව් වෙනවා. මාත් ඉන්නවා. නමුත් ඔයාලයි කරන්නේ මම සහායකෙක් පමණයි. ඔයාලා පුළුවන් මේක කරන්න. ඔයාලගේ මේ බුද්ධි මට්ටම, ඔයාලගේ දැනුම, ඔයාලගේ ප්‍රඥා ගෝචරත්වයේ මේ සේරම ඔයාලට ඇති. කවුරු හරි බෑ කියනවා නම් බොරුවක්. ඉතින් මේ කතාවට ඉවහල් වුණේ ප්‍රවාහ සංශ්ලේෂක ජීවියා. මේකට අපිට යන්න පුළුවන් මෙතෙන්ට. රිසෝඩ් බුක් එකේ ඊගාව කොටස. ප්‍රවාහ සංශ්ලේෂක ජීවීන්ගේ පිහිවීම. මේක හොඳට කියවුවා නම් ප්‍රවාහ සංශ්ලේෂක ජීවීන්ගේ පොසිල කියලා කියන්නේ පාෂාණ ධාතු. ඒ කියන්නේ ඉස්සර තිබුණු සත්තුන්ගේ එහෙම නැත්නම් සාකවල එහෙම නැත්නම් ජීවීන්ගේ ලාංඡන බිලියන 2.7කට පෙර බිහි වූ ආවේ ප්‍රවාහ සංශ්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස අපට ආයෙත් එන ප්‍රවාහ සංශ්ලේෂකයන්ට නොයෙකුත් chance එකක් ලොකු දීලා තියෙනවා. ඊටමත් අදට chance එකක් මේකේ දීලා තියෙනවා. එතකොට ප්‍රවාහ සංශ්ලේෂකේ කවදද ඇති වුනේ? ප්‍රථමයෙන් ඇති වුනේ කවුද? ප්‍රවාහ සංශ්ලේෂකයේ වශයෙන් ප්‍රථමයෙන් ඇති වුණු කණ්ඩායම කවුද? මේක කියවගෙන යන්න. මේක කියවගෙන යද්දී ඔයාලට තේරෙයි කතාව. මම කියන එක හරි නෑනේ. ඒ නිසා මේක කියවගෙන යද්දී ඔයාලට හම්බ වෙනවා මේකට උත්තරේ වෙන්නේ
සයනොබැක්ටීරියා. බැක්ටීරියාවන්ගේම කණ්ඩායම. බැක්ටීරියා අධිරාජධානිය බැක්ටීරියා කියලා රාජධානියකට වෙන් කරලා තියෙනවා. ඒ අධිරාජධානිය තියෙන්නේ රාජධානිය එකයි. බැක්ටීරියා රාජධානිය. ඒකේ තියෙනවා කණ්ඩායම් දෙකක්. එකක් බැක්ටීරියා කියලා කියනවා. නැත්නම් බැක්ටීරියා කියලා කියනවා. අනිත් කණ්ඩායම සයනොබැක්ටීරියා. මේ ප්‍රභා සංශ්ලේෂණය කරන ප්‍රථම බැක්ටීරියා කණ්ඩායම. උත්තරය සයනොබැක්ටීරියා. ඔයාලා ඉගෙන ගන්නවා සයනොබැක්ටීරියා ගැන පොඩි විස්තරයක්. වැඩි නෑ පොඩි විස්තරයක් ඉගෙන. ඔය නොස්ටොක් වගේ මතක ඇති. ඇනබිනා වගේ මතක ඇති. හොඳයි. හත්වන බහුවර්ණයට යමු. මින් නොගැලපෙන යුගලය කවරද? ටැක්සොනොමි වර්ගීකරණ අධ්‍යයනය මොකෝලොජි බාහිර පෙනුම හෙවත් රූප විද්‍යාව ඇනටොමි ව්‍යුහ විද්‍යාව අධ්‍යයනය ෆිසියොලොජි චර්යා අධ්‍යයනය එහෙම නැත්නම් කායික විද්‍යාව ජෙනටික්ස් ගති ලක්ෂණ පරම්පරානුගත වීම අධ්‍යයනය හැබැයි මේකේ ජෙනටික්ස් කියන එක නම් අපි දන්නවා ජෙනටික්ස් කියලා කියන්නේ එක පරම්පරාවක තියෙන ලක්ෂණ තව පරම්පරාවකට යනවා. ටිකක් වෙනස් වෙනුත් අද ගන්නවා. ඒ නිසා මේ පස්වන උත්තරේ හරියට හරියනවා. පස්වන උත්තරේ ගැන මුකුත් කියන්න දෙයක් නැහැ. හොඳයි. මොකෝලොජි පරි අංක 1 ටැක්සොනොමි වර්ගීකරණ අධ්‍යයනය ටැක්සොනොමි කියලා කියන්නේ වර්ගීකරණ විද්‍යාව. අද අපි කතා කරන ප්‍රධාන මාතෘකාවක් දුක. හොඳයි උත්තර. මොකෝලොජි බාහිර පෙනුම අධ්‍යයනය රූප විද්‍යාව ඕ විදිහ. බාහිර පෙනුම කියන්නේ පිටින් ජීවියෙක වේද කොහොමද මූණ සත පහ වගේ මූණක් තියනවද? එහෙම නැත්නම් ත්‍රිකෝණාකාර මූණක් තියනවද? එහෙම නැත්නම් බඩ ලොකුයිද? කකුල් දෙක ගිනි කුරු දෙකක් වගේද? ඇස් දෙක වබරයිද? බාහිර රූපාකාරයි. මගේ මොන හරි බාහිර රූපාකාරයක් දැන් ඔයාලට පේන්නේ නැතිනේ. ආයේ දිගයි වගේ. හරි. අංක 3 ඇනටොමි ව්‍යුහ අධ්‍යයනය. ඒකත් හරි. ඇනටොමි ඔයාලට මතක කරගන්න බලන්න බබා සංශ්ලේෂණ පාඩමේදී මේ ට්‍රාන්ස්ඇනටොමි කියන වචනේ මතකද? ඒක තමයි අර C4 ශාකවල පත්‍රවල තියෙන සනාල කොටස් වල අවුට තියෙන මල වඩාවකේ ස්වරූපේ ව්‍යුහය ඇනටොමි. හරි ඒකත්. වැරදි වෙන්න ඕන අංක 4 වෙනවා. දැන් එකක් හරි දෙකක් හරි තුනක් හරි පහක් හරි. ෆිසියොලොජි කියන්නේ ඉතින් කායික විද්‍යාවනේ. හරි ඉතින් ෆිසියොලොජි කියන්නේ කායික විද්‍යාව තමයි. ඔය සෝසනේ වගේ ඉතින් ඒක කායික විද්‍යාව හරි. චර්යාධ්‍යයනය කියන්නේ ඒක නෙමෙයි. චර්යාධ්‍යයනය කියන්නේ කායික විද්‍යාව නෙමෙයි. චර්යාධ්‍යයනය කියන්නේ කාකේ පැන යනවද? කකුල් මාරු කර යනවද? ඉගිල්ලෙනවද? ඔය වගේ එකක්. චර්යා නිකන් ඔහොම ඉන්න ගමන් නිකන් හොරෙන් ඔහොම කරලා බලනවද? චර්යා. ඒක කායික විද්‍යාව නෙමෙයි. ඔය චර්යා අධ්‍යයනය කියන එකයි කායික විද්‍යාව කියන්නේ දෙකක්. කායික විද්‍යාව කියන්නේ සෝස්මනේ වගේ දෙයක්. හරි. එහෙනම් වැරදි ඉබලය අංක 7. 7. ඔයාලට අද අපි කතා කරේ ඊපාර මම කරපු හැදින්වීමේ ආකාරයට. ඊපාර කරපු හැදින්වීමේ මම කිව්වා ඔයාලට chart ක්‍රමයකට ඔයාලා ගේනවා ඕනම එකකේ chart හදා ගන්නවා. ඒ charts වලින් කරන්න බැරි වැඩක් නැහැ. ඕනම ඒකකින් මේකට පදින්න පුළුවන් බහුවර්ණ ව්‍යුහගත රචනා කරන්න පුළුවන්.
මේ පන්තියේදී අද මම මේ සඳහා උපයෝගී කරගත්තා ප්‍රධාන පැකේජ් කීපයක් මේ තියෙන්නේ. ඒ වගේම තවත් නොයෙකුත් අපිට කරන්න පුළුවන් දේවල් ගොඩාක් මේක තියෙනවා අන්තර්ගත වෙලා. නමුත් මම එකක්වත් ඔයාලට අද ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. ඒ ඒකකින් ඒකකයට. දැන් උදාහරණයක් වශයෙන් අපිට මේ වගේ එකක් කරන්න පුළුවන්. අපි මේ වෙලාව ආවම අපි ඒ ඕනම එකක් කරන් බලමු. නේ? ආදි වශයෙන්. ඉතින් ඔයාලා ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන අද මම කරපු වගු ටික කම්ප්ලීට් කරගෙන ඒ වගු අන්තර්ගත කරගන්න නෝට් එක වගේ එකක් හදාගෙන ඒකේ උඩින් තුන්වෙනි එකකේ කියලා ලියාගෙන ඔයාලා දන්නේ නැති කරුණු ටිකක් වැඩියෙන් ඒකේ ලියාගෙන දන්න කරුණු යාන්තම් ලියාගෙන මග හරිමින් ෂෝට් නෝට් එකක් පරිදි ඔක ගොඩනගමින් මම කියන වගු ටික හරියට කරගන්න. මම ලබන සතිය ආපු ගමන් මොකද කරන්නේ? හරියටම ලබන සතියේ මේ වෙලාවට සතුටකට හමාරට වෙලාව හම්බ වෙනවා මම princeton.lk තුලින්. එතකොට ඔයාලා කරන්න ඕන වැඩේ තමයි අනිවාර්යයෙන්ම මේ වගු ටික හරියට කරගෙන තියෙන්න ඕන. හරියට කියන්නේ කරගෙන තියෙන්න ඕන. හරියද වැරදිද කියන එක ඉතින් අපි බලමු පස්සේ. වගු ටික කරගෙන තියෙන්න ඕන. වගු ටික කරේ නැත්නම් ඉතින් අපිට ප්‍රතිඵලයක් ගන්න බෑනේ. ඒ නිසා ඔයාලගේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් තවදුරටත් මම ඔයාලගේ ප්‍රශ්න එන්නකම් බලාගෙන හිටියා. ඔයාලා දැඩි ලෙස ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ නැහැ. මම ඉතින් උත්තර දෙන්න බලාගෙන හිටියා. නමුත් ඉතින් ඔයාලා නියමිත ප්‍රශ්න ඇහුවේ නැහැ. ප්‍රශ්න අහන්න වෙලී තිබුණේ නැහැ. ඒ නිසා ඒකට කමක් නැහැ. ලබන සතියේ අපි කතා කරද්දී මේ මම කියපු ආවම ප්‍රමාණයට ලෑස්ති වෙලා ඉන්න. මේක කරන්න දෙයක් නැහැ ඔයාලට වැඩි. ටෙස්ට් කරලා බලන්න ඒක දෙයක්. ඊට පස්සේ මගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කොහොමද මාස 3.5මාරකින් ඉතා වැදගත් වැඩ කටයුතු ටිකක් මම කරනවා ජීව විද්‍යාවට. අනිත් සර්ලගෙන් ඉතුරු විෂයන් හොතට ඉගෙන ගන්න. අනිත් සර්ල ගන්නපු පන්ති වලට ඉගෙන ගන්න පන්ති වලට ජීව විද්‍යාව පවා යන්න. හොඳ උපදේශ සර්ලෙන් ලබා ගන්න. විශේෂයෙන්ම පාසල් ගුරුවරු අමතක කරන්න එහෙම එපා. ඉතා විශිෂ්ට වූ ගුරුවරු ඉන්නේ පාසලේ. ඒ අතර මගේ වැඩ පොඩ්ඩක් කරන්න. දවසකට විනාඩි 5-10ක් යොමු කරපුවම හොඳට වැඩි. ඔයාලා ওই පාඩම් කරන එකෙන්ම මේ කරන්න. අමතක කාලයක් ඕනේ නැහැ. කඩපාඩම් කරන්න දෙයක් වෙන්නේ නැහැ. ඒකකට යනවා නම් පොඩ්ඩක් ඉතින් කඩපාඩම් කරන තැනක් දෙකක් තියෙනවා. එතකොට ලබන සතිය අද අපි කරේ බහුවර්ණ 7යි. තවත් බහුවර්ණ 8ක් ඉතුරුයි. දීර්ඝගත රචනාවක් ඉතුරුයි. රචනා 4ක් ඉතුරුයි. මම ක්‍රමානුකූලව මේ ඒකකයේ කරන්නේ ලබන සතියේ තමයි. ඔයාලා ඒකට කාලය ඇද්ද මදිද වැඩිද ඔයාලම ඉතින් හිතා ගන්න. කල්පනා කරලා බලන්නකෝ අද පාඩම ඉවරනාට පස්සේ. ඊටු ඒකගත් මෙහෙම කරොත් මොකද වෙන්නේ කියලා. හැබැයි ඔයාලා තියරි කරගෙන නැත්නම් මට බලවත් ලෙස මගේ ඉල්ලුවොත් මම තියරි පාඩම කරනවා. මේ දෙවිය සවිස්තරාත්මකව එක්කෝ කරනවා. තියරි එක්ස්ප්ලেইন කරන්න ඕන නම් ඒ කරනවා. ප්‍රේණීත්‍ය වගේ ඕන නම් ගණන් හදනවා. කැමති දෙයක් කියලා. මම ඉතින් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට මේ ඉදිරියේ තිබෙන මේ උසස් පෙළ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ තාවත් සාර්ථකව මුහුණ දීලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න කියලා රටේ හොඳ පුරවැසියන් වීම බලාපොරොත්තු වෙනවා. මගේ පන්ති වලට ආවත් එකයි නාවත් එකයි ප්‍රයෝජනයක් ගත්තොත් මම සතුටුයි. ලබන සතියේ හම්බුනේ